නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, අද නිකිණි පුර පසළොස්වක පොහොය දවස අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය විසින් පවත්වනු ලැබෙන පොහෝ දින ශීල භාවනා වැඩසටහනේ අභිධර්ම සංഭാෂණය කොටසට තමයි පින්වතුන් මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් පින්වතුනි, අභිධර්ම සංഭാෂණය දේශනා මාලාව පොසොන් පුර පසළොස්වක පොහොය දවසේදී තමයි ආරම්භ කළේ. පූජනීය දෙනියාය උපසම ස්වාමීන් වහන්සේ විසින් පොසොන් පොහොය දවසේදී ධම්මසංගණී ප්‍රකරණය සම්බන්ධව විස්තර කරමින් අභිධර්ම සංഭാෂණය දේශනා මාලාව ආරම්භ කළා. නමුත් ස්වාමීන් වහන්සේගේ උගුරේ ආබාධයක් නිසා ස්වාමීන් වහන්සේට දේශනා මාලාව පැවැත්වීමට අපහසුවෙන් පසු වෙනවා. ඒ නිසා අපි ස්වාමීන් වහන්සේට ආශිර්වාද කරමු. ස්වාමීන් වහන්සේට ඉතා ඉක්මනින් ඒ ආබාධයෙන් සුව වීමට ලැබේවා, නිරෝගී සුව ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. ඉතින් පින්වතුනි, එදා පොසොන් පොහොය දවසේදී අභිධර්ම සංഭാෂණයේ යටතේ පින්වතුන් විශේෂයෙන් ඉගෙන ගන්නට යෙදුනා ත්‍රිවිධ ශාසනය පිළිබඳව. ඒ කියන්නේ පරයාප්ති ශාසනය, ප්‍රතිපත්ති ශාසනය සහ ප්‍රතිවේධ ශාසනය කියන ත්‍රිවිධ ශාසනය පිළිබඳව විස්තර වශයෙන් ඉගෙන ගන්නට යෙදුනා. ඒ වගේම ඒ ත්‍රිවිධ ශාසනයන් අතරින් පරයාප්ති ශාසනයේ තියෙන වැදගත්කම ගැනත් පින්වතුන් ඉගෙන ගත්තා. ඒ පරයාප්ති ශාසනයේ අන්තර්ගත වෙන විනය පිටකය, සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය කියන ත්‍රිපිටකය පිළිබඳව, ඒ වගේම මේන් අභිධර්ම පිටකය පිළිබඳවත් පින්වතුන් ඉගෙන ගත්තා. ඉතින් එදා අභිධර්ම පිටකය ප්‍රකරණ වශයෙන් සත්වදෑරුම් වෙනවා. ධම්මසංගණී ප්‍රකරණය, විභංග ප්‍රකරණය, ධාතු කතා ප්‍රකරණය, පුද්ගල පඤ්ඤාති ප්‍රකරණය, කතාවත්තු ප්‍රකරණය, යමක ප්‍රකරණය, ප ဋ ාණ ප්‍රකරණය කියලා ප්‍රකරණ වශයෙන් සත්වදෑරුම් වන බවත් පින්වතුන් ඉගෙන ගත්තා. ඉතින් ඊට අමතරව ධම්මසංගණී ප්‍රකරණයේ සැකස්ම ගැන, ඒ කියන්නේ ධම්මසංගණී ප්‍රකරණය ඇතුළත බුදුරජාණන් වහන්සේ විසින් ඒ අභිධර්ම කරුණු දේශනා කරලා තියෙන සැකස්ම, ඒකේ අන්තර්ගතය ගැන යම්කිසි මට්ටමකට එදා ඉගෙන ගන්නට යෙදුණා. ඉතින් පින්වතුනි, අද අපි සූදානම් වෙන්නේ ධම්මසංගණී ප්‍රකරණය ගැනම ඉගෙන ගන්නට. නමුත් හුදු සැකස්මෙන් ටිකක් එහාට ගිහිල්ලා ඒ අතරේ කතා කරලා තියෙන ධර්ම කරුණු ගැන, ඒකේ අන්තර්ගත වෙන ධර්ම දැනුම සම්බන්ධව ටිකක් ඉගෙන ගන්න තමයි අපි අද බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ දේශනාවෙන් පින්වතුන්ට ධම්මසංගණී ප්‍රකරණය ගැන සම්පූර්ණ අවබෝධයක් ලබා ගැනීමට හැකි වෙන්නේ නැහැ. මොකද ධම්මසංගණී ප්‍රකරණය කියන්නේ බොහොම විස්තර දේශනාවක්. ඒ කියන්නේ අභිධර්ම පිටකයේ තියෙන ප්‍රකරණ 7 අතුරින් ප්‍රකරණ 7යි මුළු අභිධර්ම පිටකයටම තියෙන. ඒ අතුරින් සම්පූර්ණ එක් ප්‍රකරණයක් තමයි ධම්මසංගණී ප්‍රකරණය කියලා කියන්නේ. එතකොට ධම්මසංගණී ප්‍රකරණය එක් දේශනාවකින් හෝ දේශනා දෙකකින් හෝ විස්තර කරලා අවසන් කරන්න පුළුවන් ප්‍රකරණයක් නෙවෙයි. ඒක මාස ගණනක් තිස්සේ ගුරුවරයෙක් සමීපයෙහි ඉගෙන ගන්න තරම් දැනුමක් ඒ ධම්මසංගණී ප්‍රකරණයේ අන්තර්ගත වෙනවා. ඉතින් අපි මේ දේශනාවෙන් බලාපොරොත්තු වෙන පින්වතුනි, විශේෂයෙන්ම අභිධර්ම සංഭാෂණයේ දේශනා මාලාවෙන් බලාපොරොත්තු වෙන්නේ මේ අභිධර්ම පිටකය, අභිධර්ම පිටකය ඇතුළත් සප්ත ප්‍රකරණය පිළිබඳව යම්කිසි දැනුමක් පින්වතුන්ට ලබා දෙන්නට. මොකද සාමාන්‍යයෙන් අභිධර්ම ඉගෙන ගන්නකොට සාමාන්‍යයෙන් අභිධර්ම ඉගෙන ගන්නවා කියලා අපි කරන්නේ අභිධර්මාර්ථ සංග්‍රහය ඇසුරින්. අභිධර්මාර්ථ සංග්‍රහයට ලියවුණු ග්‍රන්ථයන් ඉගෙන ගන්න එක තමයි අපි කරන්නේ. ඒක සාර්ථකයි, ඒක අසාර්ථක නැහැ. ඒක අතීතයේ සිටම පැවතෙන ක්‍රමය අභිධර්මාර්ථ සංග්‍රහය ඇසුරින් අභිධර්ම ඉගෙන ගන්න එක. මොකද අභිධර්මාර්ථ සංග්‍රහය කියලා කියන්නේම ධම්මසංගණී ආදී මේ ප්‍රකරණ 7ෙම තියෙන අභිධර්ම දැනුම එකට රැස් කරලා, කැටි කරලා, ඒක රාශි කරලා තියෙන ග්‍රන්ථයක්නේ. ඉතින් ඒ අසුරෙන් අභිධර්ම ඉගෙන ගන්න එක තමයි සාර්ථකම ක්‍රමය. ඒ නිසා තමයි අද වෙනකනුත් ස්වාමීන් වහන්සේලා ඒ වගේම ගිහි පින්වතුන් අභිධර්මාර්ථ සංග්‍රහය අසුරෙන් අභිධර්ම ඉගෙන ගන්න. ඉතින් අභිධර්මාර්ථ සංග්‍රහයෙන් අභිධර්මයේ කොච්චර ඉගෙන ගත්තත් පින්වතුනි
සප්ත ප්‍රකරණය කියවලා නැත්නම් ඒක දැකලා නැත්නම් ඒ ඇතුලේ තියෙන අන්තර්ගතය ගැන යම්කිසි දැනුමක් නැත්නම් ඒ අභිධර්ම දැනුම සම්පූර්ණ නැහැ නේද? ඊට පස්සේ අභිධර්මාර්ථ සංග්‍රහය සම්පූර්ණ ඉගෙන ගත්තා කියලා අභිධර්ම ඉගෙනගෙන අවසන් වුණා වෙන්නෙත් නැහැනේ. මොකද අභිධර්මාර්ථ සංග්‍රහය කියලා කියන්නේ ඊටාම කුඩා පොතක්. ඒක සංග්‍රහ දැනුම සංග්‍රහ කරලා තියෙන බව ඇත්ත. නමුත් ඒ දැනුම ඊටාම කුඩා පොතකට සංග්‍රහ කරද්දී පින්වතුන්ට තේරෙනවා ඇති අච්චර අනන්ත අපරිමාණ දේශනාවක් කුඩා පොතකට සංග්‍රහ කරද්දී ඒකේ සංග්‍රහ කරන්න පුළුවන් ප්‍රධානම වැදගත්ම කරුණු ටික විතරයි. ඉතින් ධම්මසංගණී විභංගාදී එක් ප්‍රකරණයක තියෙන අභිධර්මාර්ථ සංග්‍රහයේ ඇතුළත් නොකරපු කරුණු ඕනෑ තරම් තියෙනවා. ප්‍රධානම වැදගත්ම කරුණු ටික අන්තර්ගත වෙලා තියෙනවා. නමුත් ඊට අමතරව තවත් ගොඩාක් කරුණු විස්තර වශයෙන් ඒ සප්ත ප්‍රකරණي අන්තර්ගත වෙනවා. ඉතින් ඒ නිසා අභිධර්මාර්ථ සංග්‍රහය ඇසුරෙන් කෙනෙක් අභිධර්ම ඉගෙන ගත්තා වුණාට සප්ත ප්‍රකරණي ඉගෙනගෙන නැත්නම් ඒ අභිධර්ම දැනුම සම්පූර්ණ නැහැ. ඒ වගේම අභිධර්මයේ විස්තර කරන අභිධර්ම ආචාර්යන් වහන්සේලා අභිධර්මයේ හොඳට දන්න කෙනෙක් විසින් අභිධර්ම කරුණක් විස්තර කරද්දී අභිධර්මාර්ථ සංග්‍රහයේ මෙහෙම තියෙනවා. ඒ කියන්නේ දැන් පින්වතුනි රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ අපි හැමෝම ගරු කරන රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ විසින් රචනා කරලා තියෙන අභිධර්ම මාර්ගය, ඒ වගේම අභිධර්මයේ මූලික කරුණු කියන මේ පොත් පවා විශේෂයෙන්ම අභිධර්මාර්ථ සංග්‍රහය මත පිහිටාගෙන රචනා කරන ලද පොත්නේ. ඉතින් ඒ පොත් වලින් හෝ එහෙමත් නැත්නම් අභිධර්මාර්ථ සංග්‍රහය කියන පාලි පොතෙන් හෝ පාඨයක් ගැන හැර දක්වලා අපිට යම්කිසි අභිධර්ම කරුණක් තහවුරු කරනවා කියන එක සුදුසු නැති දෙයක්. අභිධර්ම කරුණක් හරියට සූත්‍ර පිටකයේ තියෙන සූත්‍ර පිටකයට අදාළ කරුණක් අපි තහවුරු කරනකොට අපි අහවල් සූත්‍රයේ මෙහෙමයි තියෙන්නේ කියලානේ කියන්නේ නේද? දීඝනිකායේ අහවල් සූත්‍රයේ මෙහෙම තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ අහවල් සූත්‍රයේ මෙහෙම තියෙනවා. එහෙම අපි සූත්‍ර පිටකයේ කෙලින්ම බුද්ධ වචනය ඒ අදාළ සූත්‍ර පාඨය තමයි අපි ගෙන හැර දක්වන්නේ. ඒ වගේම පින්වතුනි අභිධර්මය දන්න අභිධර්මය උගත් කෙනෙක් විසින් අභිධර්ම කරුණක් තහවුරු කරන්න අභිධර්ම පිටකයෙන් තමයි කරුණු ගෙනහැල්ලා දක්වන්න ඕනි. ඒ නිසා අභිධර්මය මූලික දැනුම තියෙන කෙනෙක් විසින් පවා අභිධර්ම පිටකය ඉගෙන ගත යුතු වෙනවා. අභිධර්මයේ පරිපූර්ණ දැනුමක් තියෙන නියම අභිධර්මිකයෙක් වන්නට නම්. ඉතින් ඒකට අඩිතාලමක් විදිහට තමයි අපි මේ අභිධර්ම පිටකය සම්බන්ධව ඒ සප්ත ප්‍රකරණයන් ගැන දේශනා මාලාවක් මේ විදිහට පවත්වන්නේ. ඉතින් පින්වතුනි යම්කිසි කෙනෙකුට මූලික අභිධර්මය මුලින් ඉඳලා අභිධර්මයේ මූලික අභිධර්ම ඉගෙන ගන්න කැමැත්තක් තියෙනවා නම් අපේ අන්තර්ජාතික ථේරවාද ධර්මායතනයේ පූජනීය මතුගම ධම්මනිසන්ති ස්වාමීන් වහන්සේ විසින් පවත්වන මූලික අභිධර්ම පන්තියක් තියෙනවා. පින්වතුන්ට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම යම්කිසි කෙනෙක් අභිධර්මය මූලික දැනුම සහිතව වැඩිදුර අභිධර්ම ඉගෙන ගැනීමට බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒ අයටත් පූජනීය අන්තර්ජාතික ථේරවාද ධර්මායතනයේ පූජනීය අනුශාසක ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ථේරවාදයේ මූලික સિદ્ધාන්ත ඒ දේශනා මාලාවට YouTube නාලිකාව ඔස්සේ සවන් දීලා ඒකට සම්බන්ධ වෙලා වැඩිදුරටත් ගැඹුරු අභිධර්ම කොටස් ඉගෙන ගන්නටත් අවස්ථාව තියෙනවා. ඉතින් අපි කලින් මතක් කරා වගේ මේ දේශනා මාලාවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අභිධර්ම පිටකය ගැන යම්කිසි දැනුමක් පින්වතුන්ට ලබා දෙන්නටයි. ඉතින් ධම්මසංගණී ප්‍රකරණයට අපි නැවත අවතීර්ණ වුණොත් එහෙම ධම්මසංගණී කියන මේ වචනේ තේරුම මොකද්ද? ධම්මසංගණී කියලා කියන්නේ පින්වතුනි ධර්මය සංග්‍රහ කරලා තියෙන තැනට. ධර්මය සංග්‍රහ කරලා තියෙන තැනට. කුසලාදයෝ ධම්මා සංගය්‍යන්ති එත්තාති ධම්මසංගණී. කුසලාදී ධර්මයන් සංග්‍රහ කරලා තියෙන තැනට සංග්‍රහ කරලා තියෙන ප්‍රකරණයට තමයි ධම්මසංගණී කියලා කියන්නේ. එතකොට කුසලාදයෝ ධම්මා කියන මේකෙන් දක්වලා තියෙන්නේ ධම්මසංගණී කියන මේ පදයේ ධම්ම කියන පදයෙන් ගන්න ඕනි මොන ධර්මද? පරයාප්ති ධර්මයේද? ලෝකයේ තියෙන සියලු ධර්මද? සංකත අසංකත සකල ධර්මයන් ගන්න ඕනිද කියලා කියනවා නම් කුසලාදයෝ ධම්මා. කුසල ආදී වූ ධර්ම තමයි මේ ධම්ම කියන පදයෙන් ගන්න ඕනි. දැන් මූලික දැනුමක් තියෙන පින්වතුන් දන්නවා අභිධර්ම මාතෘකා පටන් ගන්නෙ කුසලා ධම්මා කියලා නේද? කුසලා ධම්මා, අකුසලා ධම්මා, අව්‍යාකතා ධම්මා මේ විදිහට තමයි අභිධර්මයේ පටන් ගන්නෙ, මාතෘකා පටන් ගන්නෙ.
ඉතින් මේ කියන කුසලාදී ධර්මයන් සංග්‍රහ කරලා තියෙන තැනට තමයි ධම්මසංගණී කියලා කියන්නේ. තවත් ක්‍රමයකට කිව්වොත් එහෙම කුසලාදී ධර්මයන් ගණනය කරලා තියෙන, එකට රැස් කරලා ඒවා ගණනය කරලා තියෙන ග්‍රන්ථයටත් ධම්මසංගණී කියලා කියන්න පුළුවන්. කුසලාදයෝ ධම්මා ගණීයන්ති එත්තාති ධම්මසංගණී. කුසලාදයෝ ධම්මා සම්මා ගණීයන්ති එත්තාති ධම්මසංගණී. එතකොට මේ අර්ථ දෙකම ධම්මසංගණී කියන වචනයේ අර්ථ විදිහට දක්වලා තියෙනවා. ඉතින් පින්වතුනි ධම්මසංගණී ප්‍රකරණය කුසලාදී වූ ධර්මයන් සංග්‍රහ කරන තැන කියලා කිව්වනේ. එතකොට මේ කුසලාදී ධර්මයන් කියලා කියන්නේ නිස්සත්ව නිජීව ධර්මයන්ට. ඒ කියන්නේ පින්වතුන්ට අභිධර්මාර්ථ සංග්‍රහය අභිධර්මයේ මූලික කරුණු ඉගෙනගෙන ඊට පස්සේ මාතිකානේ සාමාන්‍යයෙන් අපි ඉගෙන ගන්නෙ. අභිධර්මාර්ථ සංග්‍රහයේ දැනුම තියෙන පින්වතුන් විසින් ඊළඟට ඉගෙන ගන්න අභිධර්ම මාතිකා. ඒ කියන්නේ තික මාතිකා සහ දුක මාතිකා. කලින් අභිධර්ම සංഭാෂණයේ දේශනාවෙදිත් මේ පිළිබඳව පින්වතුන් ඉගෙන ගත්තා. ඉතින් මේ මාතිකාවල දිගටම තියෙන වචනයක් නේ පින්වතුනි ධම්මා කියන එක නේද? කුසලා ධම්මා, අකුසලා ධම්මා, අව්‍යාකතා ධම්මා. ඒ තමයි කුසල ත්‍රිකය. ඊට පස්සේ සුඛාය වේදනාය සංපයුත්තා ධම්මා, දුක්ඛාය වේදනාය සංපයුත්තා ධම්මා, අදුක්ඛම සුඛාය වේදනාය සංපයුත්තා ධම්මා. මේ විදිහට දිගටම මුළු තිකමාතිකා සියල්ල තිකමාතිකා 22ම ඒ වගේම දුකමාතිකා 100ම මේ විදිහට ධම්මා කියලා තමයි මේ හැම පදයක්ම අවසන් වෙන්නේ. ඊට පස්සේ ධම්මසංගණී ප්‍රකරණය ඇතුළට ගිහිල්ලා බැලුවොත් එහෙම ඒ ප්‍රකරණය ඇතුළෙදිත් නැවත කතමේ ධම්මා කුසලා ඒ වගේම යේවාපන තස්මේ සමේ අඤ්ඤේ වියත්ති පටිච්ච සමුප්පන්නා අරූපිනෝ ධම්මා මේ විදිහට මේ ධර්ම කියන පදය නැවත අසන්නට ලැබෙනවා දකින්නට ලැබෙනවා. එතකොට මේ ධම්ම කියන පදයේ තේරුම මොකද්ද? මේ ධම්ම කියලා කියන පදය පින්වතුනි නොයෙකුත් තැන්වල නොයෙකුත් අර්ථවල යෙදෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි පාලි ව්‍යාකරණ ඉගෙන ගන්නකොට ඉගෙන ගන්නවා ධම්ම කියන පදේ අර්ථ 14ක් තියෙනවා. ධම්මෝ සභාවේ පරියත්ති පඤ්ඤා ඥායේසු සච්ඡප්පකතීසු පුඤ්ඤේ ඤෙය්යේ ගුණාචාර සමාධිසෝපි නිස්සත්තතාපත්තිසු කාරණාදෝ කියන මේ ගාථාවේ කියලා තියෙන හැටියට ධම්ම කියන පදය සභාවේ ස්වභාව ධර්මයේ කියන අර්ථයේ ධම්ම කියන පදය සමහර විට යෙදෙනවා. ඒ වගේම පරයාප්තිය කියන්නේ පරයාප්ති ධර්මය සූත්‍ර පිටකයේ විනය පිටකයේ අභිධර්ම පිටකයේ කියන මේ පරයාප්ති ධර්මය ගැන කියවන තැන්වලත් සමහර විට ධම්ම කියන පදය යෙදෙනවා. ඒ වගේම සත්‍ය ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයටත් ධර්ම කියන පදය සමහර විට සමහර තැන්වල යෙදෙනවා. පුඤ්ඤේ ඒ කියන්නේ පුණ්‍ය කර්ම වලට කුසල කර්ම වලටත් ධම්ම කියන පදය සමහර තැන්වල යෙදෙනවා. ඒ කියන්නේ අපි දන්නවනේ පින කියලා කියනවා කුසලය කියලා කියනවා ධම්ම කියලා කියනවා නොයෙකුත් වචන වලින් පිනම හැඳින්වෙනවනේ නේද? එතකොට මේ ධම්ම කියන පදයට පින හඳුන්වන්න භාවිත වෙනවා. එතකොට මේ විදිහට නොයෙකුත් අර්ථවල යෙදෙන මේ ධම්ම කියන શબ્දය මෙතන කුසල ධම්මා වගේ පදවල යෙදෙන මොන අර්ථයකද කියනවා නම් නිස්සත්ත්‍ය නිජ්ජීව කියන අර්ථය. නිස්සත්ත්‍ය නිජ්ජීව. නිස්සත්ත්‍ය කියන්නේ පිටුතුනි සත්වයක් නොවේ කියන එකයි. සත්ව නොවේ කියන එකයි. නිජ්ජීව කියලා කියන්නේ ජීවයක් නැහැ කියන එකයි. එතකොට මේක බොහොම ගැඹුරු අර්ථයක් තියෙන පාඩයක් පිටුතුනි නිස්සත්ත්‍ය නිජ්ජීව කියලා කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි පෘථග්ජනයන් විසින් හිතන ක්‍රමය, තේරුම් ගන්න ක්‍රමය, ඒ වගේම සාමාන්‍ය ජීවිතේ කටයුතු කරන ක්‍රමය තමයි මම කියලා ඒ වගේම මගේ කියලා බොහෝ දේවල් අල්ලගෙන ඒ වගේම අපි එදිනෙදා හමුවන මිනිස්සුන්ව සත්තුන්ව මේ හැමදෙනාවම පුද්ගලයෝ විදිහට සත්‍යෝ විදිහටනේ අපි හඳුනාගන්නේ නේද? මේ හැමදෙනාම එක්තරා ජීවයක් තියෙන ඒ වගේම කතා බහ කරන්න පුළුවන්, හිතන්න පුළුවන්, අපිත් සමග ගනුදෙනු කරන්න පුළුවන්, ඒ වගේම ඇලෙන්න පුළුවන්, ගැටෙන්න පුළුවන්, නොයෙකුත් ප්‍රශ්නවලට ජීවිතයේ මුහුණ දෙන නොයෙකුත් සැප සම්පත් විඳින ඒ වගේම මේ එක් ජීවිතයක ඉපදෙලා ජීවිතයක් ගත කරලා මරණයටපත් වෙන තවත් ජීවිතයකට ගමන් කරන තවත් ජීවිතයක උපදින ඒ වගේම අපි බෞද්ධයෝ විදිහට නම් සසර ගමනක් විශ්වාස කරනවා. ඒ නිසා සසර ගමනක් ගමන් කරන සත්වයෝ විදිහට තමයි අපි බොහෝ දෙනාම හඳුනාගන්නේ. අපි ගැන හඳුනාගන්නෙත් සත්වයෝ විදිහට නේද? එක්තරා ජීවයක් සහිත ආත්මයක් සහිත
සත්ව සංඥාවක් තමයි අපිට අපි ගැන තියෙන්නේ. ඒ නිසානේ අපිට මම කියලා කියද්දී මම කියලා කියනකොට පින්වතුනි බලන්න තමන්ගේ සිත ගැන නැවත නිරීක්ෂණය කරලා මම කියලා කියනකොට අපිට හිතට අරමුණු වෙන්නේ, අපිට හිතට තේරෙන්නේ, වැටහෙන්නේ එක්තරා පුද්ගලයෙක්. කයක් තියෙන, ඒ වගේම සිතක් තියෙන, නොයෙකුත් සැප දුක් විඳින, නොයෙකුත් කටයුතු වල යෙදලා ඉන්න, නොයෙකුත් සම්බන්ධතා තියෙන, පවුලක් තියෙන නෑදෑයෝ ඉන්න නේද? එක්තරා පුද්ගලයෙක් තමයි අපේ හිතට වැටහෙන්නේ මම කියලා කියනකොට. ඒ වගේම මගේ කියලා කියනකොට අපිට වැටහෙන්නේත් අපි සමහර විට පවුලේ යාට මගේ අය කියනවා වෙන්න පුළුවන්, නෑදෑයන්ට මගේ නෑදෑයෝ කියනවා වෙන්න පුළුවන්, ඒ වගේම මසල්වැසියන්ට, ඒ වගේම අජීවී බඩු භාණ්ඩ වලට මගේ කියලා කියනවා වෙන්න පුළුවන්. එතකොට මේ හැම තැනදීම මගේ කියලා කියද්දී අපේ හිතට අරමුණු වෙලා තියෙන්නේ, වැටහිලා තියෙන්නේ මම කියලා කියන මේ ආත්මයට, මේ සත්වයාට අයිති දෙයක් විදිහට තමයි මේ දේවල් වැටහෙන්නේ. එතකොට මෙන්න මේ සංකල්පය පින්වතුනි පෘථග්ජනයන් වන අපිට, පෘථග්ජනයන් සියලු දෙනාටම සාමාන්‍ය දෙයක්. පෘථග්ජනයෝ හිතන ක්‍රමය තමයි මේ. නමුත් සත්‍ය වශයෙන්ම ලෝක සත්‍ය බැලුවොත් එහෙම සර්වඥයන් වහන්සේ විසින් බුද්ධත්වයට පත් වෙලා අවබෝධ කරගත්ත පරම සත්‍යයට අනුව පින්වතුනි මේ ලෝකයේ, මේ විශ්වයේ කිසිම තැනක මම කියලා කියන්න සුදුසු දෙයක් නැහැ. ඒ වගේම මගේ කියලා කියන්න සුදුසු දෙයක්වත් නැහැ. ඇයි මම කියලා කියන්න සුදුසු නැත්තේ? මෙච්චර කයක් සිතක් සහිත මම මේ ආත්මය මෙච්චර විද්‍යමානව තියෙනකොට, මෙච්චර පැහැදිලිව පේන්න තියෙනකොට කොහොමද කියන්නේ මම කියලා කියන්න සුදුසු දෙයක් නැහැ කියලා? මෙහෙම කියන්න පුළුවන් වෙලා තියෙන පින්වතුනි සත්‍ය වශයෙන්ම ලෝකයේ තිබිලා තියෙන්නේ වෙන එකක්. නමුත් අපි හිතින් තේරුම් අරන් තියෙන්නේ, හිතින් අවබෝධ කරලා තියෙන වෙන එකක් වන නිසා. ඒ කියන්නේ සත්‍ය වශයෙන්ම ලෝකයේ තියෙන්නේ චිත්ත, චෛතසික, රූප කියන මේ ධර්ම සමූහයක්. චිත්ත කියන්නේ සිත්වලට, චෛතසික කියන්නේ ඒ සිත්වල යෙදෙන ධර්මයන්ට, රූප කියලා කියන්නේ මේ අපිට හැඩ පේන්න තියෙන අතට හසුවන ද්‍රව්‍යයන්ට. එතකොට මේ දේවල් වල නැවත නැවත අපි විමසලා බැලුවොත් එහෙම මෙතන ගොඩාක් විස්තර වශයෙන් මේ අනාත්ම සංකල්පය විස්තර කරන්න තැනක් නොවේ. මොකද අපි ධම්ම සංගණීය ගැන ඉගෙන ගන්න යන නිසා. නමුත් කොටින් කිව්වොත් පින්වතුනි මේ කියන චිත්ත, චෛතසික, රූප කියන මේ ධර්ම වර්ග තුනම ඒ හේතුන් නිසා හට අරගෙන එක මොහොතක්වත් පවතින්නේ නැතිව නැවත නිරුද්ධ වෙලා යන ධර්ම. ඉතින් මේ ධර්ම ලක්ෂ ගණන්, කෝටි ගණන්, ප්‍රකෝටි ගණන් එක පුංජයක් විදිහට, එක රාශියක් විදිහට පැවතීමක් තමයි මේ සිත සහ කය පවතිනවා කියලා කියන්නේ. සිත කියලා කියන එකත් මොහොතක් ගානේ නිරුද්ධ වෙලා යනවා, නැති වෙලා යනවා. ඒත් එක්කම ඒ සිතේ යෙදෙන චෛතසිකත් මොහොතක් ගානේ නැති වෙලා යනවා. ඒ වගේ මේ අපිට එක්කෙනෙක් විදිහට, එක කයක් විදිහට වැටහෙන රූප අනන්ත අපරිමාණ ගණනකුත් මොහොතක් ගානේ ඇති වෙමින් නැති වෙමින් යනවා. ඉතින් මේ කියන චිත්ත, චෛතසික, රූපවල එක සිතක්, එක චෛතසිකයක්, එක රූපයක් වෙනම අරන් බැලුවොත් එහෙම ඒ කිසිවක පින්වතුනි මම කියලා කියන්න පුළුවන් ගතියක් නැහැ. ඒ වගේ නැහැ සත්ව ගතියක්, පුද්ගල ගතියක්, ආත්ම ගතියක්. ඒ වගේ තියෙන්නේ නොයෙකුත් හේතුන් නිසා හටගෙන මොහොතකින් නිරුද්ධ වෙලා යන අනාත්ම ගතියක්. ඒ නිසා තමයි නිස්සත්ත්ව නිජීව කියලා කියන්නේ. මේ සිත කියලා කියන එක සහ කය කියලා කියන එක, මේ සිත කය පුරාවට ජීවිතයේ ප්‍රතිසන්දි ලබන මොහොතේ සිට චුතිවන මොහොත දක්වා, මරණයට පත්වන මොහොත දක්වා මේ කියන අනාත්ම ධර්ම සමූහය තමයි පවතින්නේ. පරම්පරා වශයෙන් පවතින්නේ. ඉතින් මේ ධර්ම සමූහයම මම ලෙස වටහා ගන්නා වූ, මගේ ලෙස වටහා ගන්නා වූ සිත් ඒ ධර්ම සමූහය ඇතුළේම පහළ වෙනවා. මේ කියන්නේ කලින් කියපු චිත්ත, චෛතසික කියන රූප ධර්ම සමූහයක් විතරයි මෙතන පවතින්නේ. ඒව හරියට කොටින්ම කිව්වොත් පින්වතුනි ගහක්, ගලක් හෝ පර්වතයක් හෝ වෙනත් අජීවී දෙයක් සහ මේ සජීවී කියලා කියන සිත කය අතර ලොකු වෙනසක් නැහැ ධර්මතා වශයෙන් බැලුවොත් එහෙම. ඒ තැන්වලත් තියෙන්නේ මොහොතක් ගානේ. ඒ කියන්නේ අර කියපු ගස් ගල් වල, පර්වතවල,
අජීවී ඕනෑම වස්තුවකක් තියෙන මොහොතක් ගානේ ඇති වෙලා නැති වෙලා යන ධර්ම සමූහයක්. මෙතනත් තියෙන ඒ වගේ මොහොතක් ගානේ ඇතිවන නැතිවන ධර්ම සමූහයක්. නමුත් ඒ ගස්ගල් වල පර්වතවල මෙතන තියනවා වගේ සිත් නැහැ කියන වෙනස තියෙනවා. ඉතින් ඒ නිසා මෙතන පහළවන සිත් විසින්ම සමහර සිත් මෙතනම පහළ වෙනවා පින්වතුනි. මේ ධර්ම සමූහයම මම ලෙස තේරුම් ගන්න. ඒ කියන්නේ මම නොවන, මගේ නොවන, සත්වයක් නොවන, ජීවයක් නොවන, පුද්ගලයෙක් නොවන මේ අනාත්ම ධර්ම සමූහයම නැවත අරමුණු කරලා මේ ධර්ම සමූහය එකක් ලෙස අරමුණු කරලා එක දෙයක් ලෙස අරමුණු කරලා මම කියලා තේරුම් ගන්නා වූ සිත් මේ సంతානයේම පහළ වෙනවා. ඒ සිත් වලින් තමයි අපි මම කියලා ඇලෙන්නේ, මගේ කියලා ඇලෙන්නේ, වගේම උපාදානය කරගන්නේ එවන් සිත් වලින්. නමුත් ඒ සිත් වලට වැටහෙන දේ නොවේ පින්වතුනි සත්‍ය. සත්‍ය තමයි නුවණට වැටහෙන අර කියපු විදිහේ වෙන් වූ ස්වභාව ලක්ෂණ තියෙන ධර්ම සමූහයක් තියෙනවා කියන එක. ඉතින් මෙන්න මේ කියන ධර්මයන්ට තමයි පින්වතුනි අර නිස්සත්ත්‍ය නිජ්ජීව ධර්ම කියලා කිව්වේ. එතකොට මේ කියන නිස්සත්ත්‍ය නිජ්ජීව ධර්ම තමයි පින්වතුනි අර කුසල ධම්මා, අකුසල ධම්මා, අභ්‍යාකතා ධම්මා ආදී පදවලින් දක්වලා තියෙන්නේ. එතකොට ඒ කියන ධර්ම සංග්‍රහ කරලා තියෙන නිසා තමයි ධම්ම සංගණී කියලා කියන්නේ. ඒ කියන ධර්ම සංග්‍රහ කරලා තියෙන තැන වෙන නිසා. එතකොට බුදුරජාණන් වහන්සේ විසින් සර්වඥතා ඥාණයෙන් මේ ලෝකයේ මේ විශ්වයේ සියලුම තැන්වල පවතින්න පුළුවන් පරමාර්ථ ධර්ම සමූහය, ඒ කියන්නේ සත්‍ය වශයෙන්ම පැවතිය හැකි සකල ධර්මයන් අවබෝධ කරගෙන ඒ පරමාර්ථ ධර්මයන් සංග්‍රහ කරලා දක්වපු ප්‍රකරණයට තමයි ධම්මසංගණී ප්‍රකරණය කියලා කියන්නේ. එතකොට පින්වතුනි මේ ධම්මසංගණී ප්‍රකරණය කියන එක අනෙකුත් විභංග, ධාතුගතා, පුද්ගල පඤ්ඤාත්ති ආදී සියලු ප්‍රකරණයන්ට මූලික ප්‍රකරණය වෙනවා. මොකද මේ ධර්මයන්නේ ඒ ඉහළ ප්‍රකරණවලත් කතා කරන්නේ. දැන් විභංග ප්‍රකරණයට ගිහිල්ලත් මේ කියන කුසල අකුසල අව්‍යාකත ආදී ධර්මමයි විස්තර කරන්නේ. ධාතුගතා ප්‍රකරණය පුරාවට විස්තර කරන්නේ පින්වතුනි කුසල අකුසල ආදී ධර්ම. ඒ වගේම ඉහළ ප්‍රකරණවල විශේෂයෙන්ම ප ဋ ාහන ප්‍රකරණය ගත්තට පස්සේ අති විස්තර වූ ප ဋ ාහන ප්‍රකරණය පුරාවට විස්තර කරන්නේ මේ කියන නිස්සත්ත්‍ය නිජ්ජීව කුසල ආදී ධර්ම සමූහය. එතකොට ධම්මසංගණී ප්‍රකරණය කියන එක ඉහළ ප්‍රකරණ 6ටම හරියට ඉහළ ප්‍රකරණ 6ටම මූලික ප්‍රකරණය වෙනවා. ඒ ධම්මසංගණියේ විස්තර කරපු නිස්සත්ත්‍ය නිජ්ජීව කුසල ආදී ධර්මයන් තමයි ඉහළ ප්‍රකරණවල තවදුරටත් නොයෙකුත් ආකාරයකින් බෙදා දක්වනු ලැබෙන්නේ. ධම්මසංගණී ප්‍රකරණය ඉගෙන ගැනීමේ විශේෂ ප්‍රයෝජනයක් තමයි පින්වතුනි විදර්ශනාවට. ඒ කියන්නේ අපි බෞද්ධ විදිහට අපේ ප්‍රධාන අරමුණ නිවනටපත් වෙන එක නේද? සංසාර දුකින් අත මිදෙන්න නිවනටපත් වෙන එකනේ. ඉතින් නිවනටපත් වෙන්න නම් ඒ විදර්ශනා ඥානයන් අපේ හිතවල උපදවාගෙන විදර්ශනාවෙන් ලෝක සත්‍ය අවබෝධ කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම කියන එක කළ යුතු වෙනවා. ඉතින් එහෙම කරද්දී මූලික විදර්ශනාවේ මූලික පියවරක් තමයි නාම රූපයන් අවබෝධ කරනවා කියන එක. නාම රූපයන් අවබෝධ කිරීම තමයි විදර්ශනාවේ මූලිකම පියවර. නාම රූපයන් අවබෝධ කරන්නේ නැතිව නාම රූපයන් තේරුම් ගන්න නැතිව විදර්ශනා කිරීමක් කියලා දෙයක් නැහැ. මොකද විදර්ශනා කරන්න ඕනි. ඉපදෙන බව, බිඳෙන බව දකින්න තියෙන්නේ, අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව දකින්න තියෙන්නේ නාම රූප ධර්මයන්ගේ ලක්ෂණ වශයෙන්. එහෙම නැතුව ගස්වල හෝ ගල්වල හෝ සත්වයන්ගේ හෝ පුද්ගලයන්ගේ අනිත්‍යයක්, දුක්ඛයක්, අනාත්මයක් අපි විදර්ශනාවේදී අවබෝධ කරගන්නේ නැහැ. අවබෝධ කරගත යුතු වන්නේ නැහැ. අවබෝධ කරගත යුතු වන්නේ නාම රූප ධර්මයන්ගේ අනිත්‍යතාවය, දුක්ඛතාවය සහ අනාත්මතාවය. ඉතින් නාම රූපයන් ගැන හොඳ අවබෝධයක් තිබීම කියන එක විදර්ශනාවේ මූලිකම පියවර. අපි කියනවා නාම රූප පරිච්ඡේද ඥානය කියලා. නාම රූපයන් පිරිසිඳව දැනගන්නා වූ, නාම රූපයන් පිරිසිඳව අවබෝධ කරගන්නා වූ ඥානය. මේ ඥානය ඇති කරගන්න පින්වතුනි නාම රූපයන් ගැන තේරුමක් තියෙන්න ඕනේ. මොනවාද නාම රූප කියන්නේ කියන අවබෝධය තියෙන්න ඕනේ. ඉතින් නාම රූපයන් ගැන යම්කිසි අවබෝධයක් සහිත යම්කිසි ඉගෙනුමක් සහිත කෙනෙකුට තමයි විදර්ශනාව ඉදිරියට කරගෙන යන්න පුළුවන්. ඉතින් ධම්මසංගණී ප්‍රකරණය පින්වතුනි මුල සිට අගට
මුල සිට අගට විස්තර කරලා තියෙන්නේ නාම රූප ධර්මයන් පමණයි. නාම රූප ධර්මයන් පමණයි. නාම රූප ධර්මයන් පමණයි කියලා කියද්දි ඒ නාම රූප ධර්මයන්ගෙන් කොටසක් නෙවෙයි. නාම රූප ධර්මයන් පරයායෙන් දේශනා කරලා තියෙනව නෙවෙයි. නිෂ්පරයායෙන් ඒ කියන්නේ කෙලින්ම නාම රූප ධර්මයන් දේශනා කරලා තියෙනවා. සියලු නාම රූපයන් ධම්මසංගණී දේශනා කරලා තියෙනවා. එක පරමාර්ථ ධර්මයක් හැර. ඒ තමයි රූප 28 ඇතුලේ තියෙන හෘදය වස්තු රූපය. එක්තරා කාරණයක් නිසා බුදුරජාණන් වහන්සේ ධම්මසංගණියේදී හෘදය වස්තු රූපය දේශනා කරන්නේ නැහැ. ඒක කලින් දේශනාවේදී ඇත්තටම ස්වාමීන් වහන්සේ විස්තර කළා. ඉතින් ඒ රූපය හැරෙනකොට සියලු නාම රූප ධර්ම ධම්මසංගණී ප්‍රකරණයේ දේශනා කරලා තියෙනවා නිෂ්පරයායෙන්. ඉතින් ඒ නිසාම දැන් අභිධර්ම ප්‍රකරණයට කියන නමක්නේ නාම රූප පරිච්ඡේද කතා කියන එක. ඒ කියන්නේ අභිධර්ම පිටකයේ පුරාවටම කරන්නේ නාම රූපයන් පිරිසිඳ දේශනා කරන එක. නාම රූපයන් පිරිසිඳ දේශනා කරලා තියෙන දේශනාව තමයි අභිධර්ම පිටකය. ඉතින් ඒ අතරෙත් ධම්මසංගණී ප්‍රකරණයේදී තමයි මොනවද නාම ධර්ම කියන්නේ මොනවද රූප ධර්ම කියන්නේ නාම ධර්මයන්ගේ ප්‍රභේද මොනවද රූප ධර්මයන්ගේ ප්‍රභේද මොනවද කියලා මේ කියන නිස්සත්ත්‍ය නිජීව ධර්ම විස්තර වශයෙන් දේශනා කරලා තියෙනවා. ඉතින් ධම්මසංගණී ප්‍රකරණය නැවත නැවත කෙනෙක් ඉගෙන ගන්නවා නම් උගන්වනවා නම් සත්‍යයනා කරනවා නම් මෙනෙහි කරනවා නම් ඒ කියන්නේ නාම රූප ධර්මයන් අපි බොහොම වෙහෙස මහන්සි වෙලා අවබෝධ කළ යුතු වන නාම රූප ධර්මයන් ගැන නැවත නැවත මෙනෙහි කරනවා සත්‍යයනා කරනවා ඉගෙන ගන්නවා උගන්වනවා කියන එකයි. ඉතින් ඒ නිසා ධම්මසංගණී ප්‍රකරණයේ ඒ කෝණයෙන් බැලුවත් පින්වත්නි බොහොම වැදගත් ප්‍රකරණයක්. ඉතින් තවත් එකක් තමයි අපි බෞද්ධ විදිහට විශේෂයෙන්ම බෞද්ධ විදිහට පින්වත්නි අපි ත්‍රිපිටක ධර්මය ගැන යම්කිසි හෝ දැනුමක් ඇති කරගත යුතු වෙනවානේ. එහෙම නැත්නම් බෞද්ධ විදිහට ඒක ලැජ්ජාවට කරුණක් නේද? ඉතින් අපි සාමාන්‍යයෙන් ලංකාවේ සූත්‍ර පිටකය ඉගෙන ගන්නවා. ගිහි බෞද්ධය පවා සූත්‍ර නැවත නැවත අහනවා. ස්වාමීන් වහන්සේලා සූත්‍ර විස්තර කරනවා දිනපතාම ධර්මදේශනාවල. නමුත් අභිධර්ම පිටකය ගැන බොහොම අඩුවෙන් තමයි විස්තර වෙන්නේ. ඒ නිසා පින්වතුනි බෞද්ධ විදිහට අපි අභිධර්ම පිටකය ගැන විශේෂයෙන් අඩුම තරමේ ධම්මසංගණී ප්‍රකරණය ගැන හෝ යම්තාක් දුරකට ඉගෙනගෙන තිබීම බෞද්ධ විදිහට අපිට වැදගත් වෙනවා. ඉතින් ඒ ධම්මසංගණී ප්‍රකරණයේ තියෙන වැදගත්කම සහ ඒකේ තියෙන අන්තර්ගතයේ කෙටියෙන් දැක්වීමක් තමයි කරේ. ටිකක් විස්තර වශයෙන් නැවත බැලුවොත් එහෙම කලින් දේශනාවේ පිටුතුන් ගෙන ගත්තා ධම්මසංගණී ප්‍රකරණයේ කාණ්ඩ 4ක් තියෙනවා. චිත්තුප්පාද කාණ්ඩය, රූප කාණ්ඩය, නික්ඛේප කාණ්ඩය සහ අර්ථ කථා කාණ්ඩය කියලා. කාණ්ඩ 4ක් තියෙනවා. චිත්තුප්පාද කාණ්ඩය, රූප කාණ්ඩය, නික්ඛේප කාණ්ඩය, අර්ථ කථා කාණ්ඩය. මේ කාණ්ඩවල චිත්තුප්පාද කාණ්ඩයට මුලින් ධම්මසංගණී ප්‍රකරණයේ මුලින්ම දක්වන්නේ මාතිකාව. ඒ මාතිකාව තික මාතිකා දුක මාතිකා කියලා කොටස් දෙකකට බෙදෙනවා. ඒ තික මාතිකාවේ මාතිකා 22ක් තියෙනවා. නමුත් ඒ එක් මාතිකාවල පද 3 වැගෙන් තියෙන නිසා පද වශයෙන් ගත්තොත් එහෙම පද 66ක් තියෙනවා කියලා පින්වතුන් කලින් දේශනාව ඉගෙන ගත්තා. ඒ වගේම දුක මාතිකාවට ගියාට පස්සේ දුක කියලා කියන්නේ දෙක කියන එකනේ. ඒතර දෙක මාතිකා කියලා දුක මාතිකා කියලා කියන්නේ දෙක බැගින් එකට කැටි කරලා දේශනා කරපු මාතෘකාවලට තමයි දුක මාතිකා කියලා කියන්නේ. ඉතින් හැම මාතෘකා 100ක් තියෙනවා. පද වශයෙන් ගත්තොත් එහෙම ඒක 200ක් වෙනවා. මොකද එක තැනක දෙක බැගින් තියෙන උදාහරණයක් විදිහට හේතු ධම්මා නහේතු ධම්මා මේක තමයි පළවෙනි මාතෘකාව. මේ එක මාතෘකාවක්. ඒ මාතෘකාව ඇතුලේ හේතු ධම්මා කියන එක පදයක් නහේතු ධම්මා කියන්නේ දෙවෙනි පදය. ඒතර පද වශයෙන් ගත්තොත් එහෙම එක මාතෘකාවක් ඇතුලේ පද දෙකක් තියෙන නිසා දුක මාතිකාවේ පද වශයෙන් සියල්ල 100ක් තියෙනවා. ඊට අමතරව සූත්‍රාන්ත මාතෘකාවත් ධම්මසංගණී ප්‍රකරණය ඇතුළත් වෙනවා. මාතෘකා වශයෙන් 42ක් පද වශයෙන් පද 84ක් සූත්‍රාන්ත මාතෘකාවේ තියෙනවා. ඉතින් මේ මාතෘකා ටික තමයි අභිධර්ම පිටකයේ පුරාවට පින්වතුනි විස්තර කරන්නේ. ඒ අතරින් සූත්‍රාන්ත මාතෘකාව කියන එක නම් ඇත්තටම ධම්මසංගණී ප්‍රකරණේ හැර වෙන තැනක විස්තර කරන්නේ නැහැ. විඥා භාගිනෝ ධම්මා, අවිඥා භාගිනෝ ධම්මා, විජ්ජූපමා ධම්මා, වජිරූපමා ධම්මා ආදී වශයෙන් තියෙන සූත්‍රාන්ත මාතෘකා 42 ධම්මසංගණී ප්‍රකරණේ විතරයි විස්තර වෙන්නේ. අනිත් තැන් වල විස්තර වෙන්නේ නැහැ. අර කියපු අභිධර්ම මාතෘකා සමූහය ඒ කියන්නේ තික මාතිකා 22 සහ දුක මාතිකා 100 අනෙකුත් ප්‍රකරණවලටත් මාතෘකාව වෙනවා. අනෙකුත් ප්‍රකරණවලත් මේ මාතෘකා ඇසුරෙන් තමයි ධර්මය විස්තර වෙන්නේ. ඒ තමයි
ධම්මසංගණී ප්‍රකරණයේ මුල තියෙන මාතෘකා ගැන කෙටියෙන් හැඳින්වීමක්. ඉතින් පින්වතුනි සාමාන්‍යයෙන් අභිධර්ම ඉගෙන ගන්න පින්වතුන් විසින් අභිධර්මාර්ථ සංග්‍රහයට ලියවුණු යම්කිසි ග්‍රන්ථයක් මාර්ගයෙන් මූලික අභිධර්ම ඉගෙනගෙන ඊට පස්සේ කළ යුතු වෙන්නේ මේ කියන මාතෘකා ටික ඉගෙන ගැනීම. මොකද මේ කියන මාතෘකා වල කරලා තියෙන්නේ අර කියන නාම රූප ධර්ම සමූහයම අර කියන නිස්සත්ත්‍ය නිජ්ජීව පරමාර්ථ ධර්ම සමූහයම නොයෙකුත් ආකාරයකින් බෙදලා දක්වන එකනේ. දැන් උදාහරණයක් විදිහට පළවෙනි කුසල ත්‍රිකය ගත්තොත් එහෙම කුසලා ධම්මා අකුසලා ධම්මා අව්‍යාකතා ධම්මා කියලා පද තුනක් තියෙනවා. එතකොට මේ පද තුනේ කුසල ධර්ම අකුසල ධර්ම අව්‍යාකත ධර්ම කියන මේ කියන බෙදීම් තුනට පරමාර්ථ ධර්ම සමූහය නාම රූප ධර්ම සමූහය එහෙම තවත් ක්‍රමයකට කියනවා නම් ලෝකයේ සත්‍ය වශයෙන් विद्यमान වන ධර්ම සමූහය තුනට බෙදලා තියෙනවා. ඒ කියන්නේ මේ සියලු ධර්ම කුසල ධර්ම කියලා එක කොටසකටත් අකුසල ධර්ම කියලා තවත් කොටසකටත් අව්‍යාකත කියලා කියන්නේ කුසල අකුසල නොවන ධර්ම කියන එකයි. ඒතර කුසල අකුසල නොවන ධර්ම කියන තව කොටසකටත් තුනට බෙදන්න මේ විදිහට තුනට බෙදන්න පුළුවන්. ඒතර මේ පද තුනට අන්තර්ගත නොවන ධර්මයක් පින්වතුනි विद्यमान වෙන්නේ නැහැ. මේ පද තුනට සියලුම පරමාර්ථ ධර්ම ඇතුළත් කරන්න පුළුවන්. එතකොට ඒ විදිහට කුසල අකුසල අව්‍යාකත කියන බෙදීමෙන් සියලු ධර්මයන් කුසලත්‍රකයේදී බෙදලා දක්වලා තියෙනවා. ඒ වගේම වේදනාත්‍රකයට ගියාට පස්සේ සුඛාය වේදනාය සම්පයුත්තා ධම්මා දුක්ඛාය වේදනාය සම්පයුත්තා ධම්මා අදුක්ඛ මසුඛාය වේදනාය සම්පයුත්තා ධම්මා කියන මෙන්න මේ පද තුනට අර කියපු නාම රූප ධර්මයන්ම ඇතුළත් කරලා තියෙනවා. සුඛාය වේදනාය සම්පයුත්තා ධම්මා කියලා කියන්නේ සැප වේදනාවත් එක්ක එකට යෙදෙන සංප්‍රයුක්ත වෙන ධර්ම. එතකොට සැප වේදනාව කියන්නේ අපි දන්නවා වේදනාව කියන්නේ චෛතසිකයක් කියලා. ඒ වේදනාවේ නොයෙකුත් ප්‍රභේද තියෙනවා. ඒ කියන්නේ සැප වේදනා දුක් වේදනා සහ සැප දුක් නොවන උපේක්ෂා වේදනා කියලා කොටින් තුනට බෙදන්න පුළුවන්. එතකොට මේ කියන තුනෙන් සැප වේදනාව සහ සංප්‍රයුක්ත වෙන සැප වේදනාවත් එක්ක එකට යෙදෙන ධර්ම තමයි සුඛාය වේදනාය සම්පයුත්තා ධම්මා කියන්නේ. දුක්ඛාය වේදනාය සම්පයුත්තා ධම්මා කියන්නේ දුක් වේදනාවත් එක්ක එකට යෙදෙන අනිකුත් ධර්ම. අදුක්ඛ මසුඛාය වේදනාය සම්පයුත්තා ධම්මා කියලා කියන්නේ උපේක්ෂා වේදනාවත් එක්ක එකට යෙදෙන අනිකුත් ධර්ම. එතකොට මේ කියන පද තුනටත් පින්වතුනි අර කියපු නාම රූප ධර්මම තවත් ක්‍රමයකට සංග්‍රහ කිරීමක් ගණනය කිරීමක් තමයි කරලා තියෙන්නේ. එතකොට මේ වේදනාත්‍රිකයේදී පින්වතුනි වේදනාත්‍රිකයට ඇතුළත් නොවන ධර්මයක් තියෙනවා. දැන් රූප ධර්ම සහ නිර්වාණය ඒ වගේම වේදනාව කියන මේ ධර්මයන් වේදනාත්‍රිකයේ ඇතුළත් වෙලා නැහැ. වේදනාත්‍රිකයට ඇතුළත් නොවිච්ච අපි කියනවා විනිර්මුක්ත ධර්ම කියලා. ඒකට ඇතුළත් නොවිච්ච ධර්මයක් තියෙනවා. නමුත් බොහෝ ධර්ම මේ වේදනාත්‍රිකයේ අනුසාරයෙන් ඒ කියන පද තුන අනුසාරයෙන් තවත් බෙදීමකින් බෙදලා දක්වලා තියෙනවා. අනිකුත් ත්‍රිකවලත් පින්වතුනි ඒ වගේම අනිකුත් හේතු ධම්මාන හේතු ධම්මා ආදී දුකවලත් කරලා තියෙන්නේ ඔය කියන නාම රූප ධර්මයන් නොයෙකුත් ආකාරයකින් බෙදා දැක්වීමයි සංග්‍රහ කොට දැක්වීමයි. ඉතින් ඒ කියන මාත්‍රිකාව ඉගෙන ගැනීම කියන එක බොහොම වැදගත් පියවරක් අභිධර්ම ඉගෙන ගැනීමේදී. මොකද ඒක ඒ මාත්‍රිකාවන් හරියට ඉගෙන ගන්න නැතුව ප ဋ ාණ ප්‍රකරණය වගේ ප්‍රකරණ ගැන නම් කවර කතාවද ධම්මසංගණී ප්‍රකරණයවත් විස්තර වශයෙන් ඉගෙන ගන්නට අමාරුයි. ඇත්තටම ඉගෙන ගන්නට බැහැ. ඒ නිසා මාත්‍රිකා ටික හොඳට ඉගෙන ගන්න සාමාන්‍යයෙන් මාත්‍රිකා ගැන ලියවෙච්ච පොත් තියෙනවා. ඒ පොත් ඇසුරෙන් කුසල ධම්මා කියලා කියද්දි මොනවද කුසල ධර්ම අකුසල ධම්මා කියලා කියද්දි මොනවද අකුසල ධර්ම ආදී වශයෙන් ඒ මාත්‍රිකා ඉගෙන ගැනීම කියන එක අභිධර්ම ඉගෙන ගැනීමේ විශේෂ පියවරක් විදිහට සලකලා බොහොම ආදරයෙන් ගෞරවයෙන් මේ මාත්‍රිකා ඉගෙන ගැනීම කියන එක කළ යුතු වෙනවා. චිත්තුප්පාද කාණ්ඩයට ගියාට පස්සේ පින්වතුනි චිත්තුප්පාද කාණ්ඩය කියලා කියන්නේ පින්වතුන් කලින් දේශනාවෙත් ඉගෙන ගත්තා. චිත්ත චෛතසික ගැන උගන්වන කාණ්ඩයනේ. චිත්ත චෛතසික ගැන උගන්වන කාණ්ඩය. චිත්තුප්පාද කියලා කියද්දි චිත්ත කියලා කියන්නේ සිතට. චිත්තුප්පාද කියන වචනයෙන් සිත සහ චෛතසික කියන මේ සියලු ධර්ම ගන්න පුළුවන්. එතකොට චිත්තුප්පාද කාණ්ඩය පුරාවට උගන්වලා තියෙන්නේ මේ ලෝකයේ අපි තුල ඒ වගේම
දෙවියන් බ්‍රහ්මයන් වේවා තිරිසන් සතුන් වේවා නිරිසතුන් වේවා අපිට පෙනෙන නොපෙනෙන යම් කිසි සත්වයක් මේ විශ්වයේ සිටිනවා නම් යම් කිසි සත්වයක් මේ විශ්වයේ සිටිනවා නම් ඒ කවරෙක් තුල හෝ පහළ විය හැකි අතීතයේ පහළ වුණ අනාගතයේ පහළ වෙන්න පුළුවන් ඒ වගේම වර්තමානයේ පහළ වෙමින් පවතින යම්තාක් සිත් තියෙනවා නම් ඒ සියල්ල කැටි කොට දක්වලා තියෙන කාණ්ඩය තමයි පින්වතුනි චිත්තෝපාද කාණ්ඩය. බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥාණයෙන් විශ්වයේ අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයෙම පහළ වෙන්න හැකි පහළ වීමේ සම්භාවිතාව තියෙන යම් තාක් සිත් තියෙනවා නම් ඒ සිත් සියල්ල කෙටියෙන් දක්වලා තියෙන කාණ්ඩය. එතකොට පින්වතුනි දැන් අපි අනෙකුත් විෂයන් වල ඒ කියන්නේ බෞද්ධ දර්ශනයෙන් අන්‍ය වූ දර්ශනවල වෙන්න පුළුවන් විද්‍යාවන් වල වෙන්න පුළුවන් මනෝවිද්‍යාව වගේ විෂයන් වල වෙන්න පුළුවන් අපි සිත ගැන ඉගෙන ගන්නවා. ඒ වගේම සිතේ යෙදෙන හැඟීම් ගැන ඒ වගේම අනෙකුත් වේදනාවන් ගැන නොයෙකුත් දේවල් ගැන අපි ඉගෙන ගන්නවා. නමුත් ඒ සියල්ල ඒ එකක්වත් පින්වතුනි අපිට පරිපූර්ණ විග්‍රහයක් කියලා කියන්න බැහැනේ. තාමත් බොහෝ විෂයන් විශේෂයෙන් මනෝවිද්‍යාව වගේ විෂයන් පවා තාමත් වැඩි දියුණු වෙමින් පවතින්නේ. ඔවුන් ඒ විෂයන් වල පවා සිත ගැන ඒ වගේම සිත වැඩ කරන විදිහ ගැන පරිපූර්ණ විස්තරයක් පරිපූර්ණ විග්‍රහයක් තාම කෙරලා නැහැනේ. මොකද එහෙම කරන්න බෑ. එහෙම කරන්න බැරි අපිට තේරුම් ගන්න පුළුවන් අපිට පරීක්ෂණ වලින් නිරීක්ෂණය කරන්න පුළුවන් මට්ටමක් ගැන විතරයි ඒ විෂයන් වල කතා කරන්න පුළුවන් වෙන්නේ. නමුත් අපි අපේ බුදුරජාණන් වහන්සේ විසින් සර්වඥතා ඥාණයෙන් මේ සියල්ල පින්වතුනි අවබෝධ කරලා දේශනා කරලා තියෙනවා අභිධර්ම පිටකය ඇතුලේ විශේෂයෙන්ම ධම්මසංගණී ප්‍රකරණයේ. ඉතින් ඒ විස්තර කරලා තියෙන ක්‍රමය වෙනත් විෂයන් වල විස්තර කරලා තියෙන ක්‍රමය නොවෙන්න පුළුවන්. නමුත් අපි බෞද්ධයන් විදිහට පින්වතුනි අපිට අපේ සිත ගැන අවබෝධ කරගන්න, අපි ගැන තේරුම් ගන්න, ඒ වගේම අපේ සිත වැඩ කරන හැටි, අපේ හැඟීම් වැඩ කරන හැටි, ඒ වගේම අපේ කෙලෙස් වැඩ කරන හැටි අකුසල ධර්ම කුසල ධර්ම වැඩ කරන හැටි තේරුම් ගන්න ඒ වගේම නාම රූප ධර්මයන් තේරුම් ගන්න විදර්ශනා වඩන්න නිවන් දකින්න අවශ්‍ය වෙන විදිහේ පරිපූර්ණ දේශනාවක් බුදුරජාණන් වහන්සේ විසින් කරලා තියෙනවා. එතකොට චිත්තෝපාද කාණ්ඩයේ ඇතුලේ පින්වතුනි සිත විස්තර කරනකොට බුදුරජාණන් වහන්සේ අනුගමනය කරලා තියෙන්නේ මාත්‍රිකා අනුපිළිවෙලමයි. අපි කියවනේ මාත්‍රිකාව තමයි අනෙකුත් කියන්නේ ඒ ප්‍රකරණයන් වල ධර්මයන් විස්තර කරන්න පාවිච්චි කරන්න කියලා. එතකොට පළවෙනි කුසලා ධම්මා අකුසලා ධම්මා අව්‍යාකතා ධම්මා කියන මාත්‍රිකාව ඇසුරෙන් තමයි පින්වතුනි චිත්තෝපාද කාණ්ඩයේ සිත ගැන විස්තර කරලා තියෙන්නේ. එතකොට මුල් චිත්තෝපාද කාණ්ඩයේ මුල්ම පිටුවේ සඳහන් වෙන්නේ පින්වතුනි කතමේ ධම්මා කුසලා කියලා. කතමේ ධම්මා කුසලා මොනවද? කතමේ ධම්මා කුසලා මොනවද කුසල ධර්ම? මොනවද කුසල ධර්ම කියලා ප්‍රශ්නයක් තමයි මෙතන අහලා තියෙන්නේ. මතු කරලා තියෙන්නේ මුලින්ම. ඇයි මෙහෙම ප්‍රශ්නයක් මතු කරේ? මොකද මාත්‍රිකාවේ කුසලා ධම්මා අකුසලා ධම්මා කියලා තමයි මාත්‍රිකාව පටන් අරන් තියෙන්නේ. ඉතින් මේ මාත්‍රිකා අනුපිළිවෙලට තමයි බුදුරජාණන් වහන්සේ දේශනාව කරගෙන යන්නේ. ඉතින් කුසල ධර්ම මොනවද කියලා අහලා කුසල ධර්ම වන චිත්තචෛතසිකයන් විස්තර කිරීමක් තමයි පින්වතුනි කරලා තියෙන්නේ. එතකොට පින්වතුනි මේ කියන කුසල ධර්ම දැන් මෙතනදී කිව යුතු දෙයක් තියෙනවා පින්වතුනි. දැන් කුසල ධර්ම සහ පුණ්‍ය කර්ම කියනකොට සමහර විට අපිට ඒක අපි අහලා තියෙනවා දෙකක් කියලා නේද? කුසල් සහ පින් කියන්නේ දෙකක් කියලා. නමුත් පින්වතුනි ධම්මසංගණී ප්‍රකරණයේ සියලු ධර්මයන් කැටි කොට දක්වන ධම්මසංගණී ප්‍රකරණයේ කුසල ධර්ම කියන වචනේ තමයි සියලුම හොඳ ධර්ම වලට පින් දහම් වලට භාවිත කරලා තියෙන්නේ. ඉතින් ඒකෙන් අපිට පැහැදිලි වෙනවා කුසල ධර්ම කියලා කුසල ධර්ම සහ පුණ්‍ය කර්ම එහෙම නැත්නම් පින් දහම් කියලා කියන්නේ එකම දෙයක්. සමාන වචන දෙකකින් විස්තර කරා කියන එක මේක තවත් ව්‍යාකරණානුකූලව හෝ තවත් බොහෝ ආකාර වලින් ඔප්පු කරන්න පුළුවන් කාරණයක්. නමුත් ධම්මසංගණී ප්‍රකරණයේ පින්වතුනි පැහැදිලිව දක්වලා තියෙන්නේ කුසල ධර්ම. ඒ කුසල ධර්මම තමයි තවත් තැන්වල සූත්‍ර පිටකයේ හෝ වෙනත් තැන්වල පින් එහෙම නැත්නම් පුණ්‍ය කියන වචනේත් විස්තර කරලා තියෙන්නේ. පුණ්‍ය කියන වචනයෙන්ුත් විස්තර කරලා තියෙන්නේ. එතකොට මේ කුසල ධර්ම විස්තර කරද්දී අර විදිහට කතමේ ධම්මා කුසලා කියලා ප්‍රශ්නය අහලා බුදුරජාණන් වහන්සේ කරන්නේ
ප්‍රශ්න කියන්නේ ප්‍රශ්න උත්තර වශයෙන් තමයි දේශනාව කරගෙන යන්නේ පිටකොත්නි. කවුරු හරි පිටස්තර කෙනෙක් ප්‍රශ්නය අහලා බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා නෙවෙයි. ප්‍රශ්නය අහලා ඒ ප්‍රශ්නයට උත්තරයත් උන්වහන්සේ විසින්ම දේශනා කරනවා. එතකොට කතමේ ධම්මා කුසලා කියලා ප්‍රශ්නය අහලා යස්මින් සමයේ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හෝති කියලා තමයි පටන් ගන්න. යම් කිසි සමයක කාමාවචර වූ කුසල සිතක් ඉපදුනා වෙයිද? යම් කිසි සමයක කියලා කියන්නේ පින්වතුනි මෙතන සමය කියන පදයේ අර්ථ ගොඩාක් තියෙනවා. සාමාන්‍යයෙන් තේරුම් ගන්න යම් සමය කියලා කියන්නේ සාමාන්‍යයෙන් තේරුම් ගන්න පින්වතුනි සමය කියලා කියන්නේ හේතු ප්‍රත්‍ය රාශියක් එකතු වුණු තැනට. සමය කියලා කියන්නේ කාලයට විතරක් නෙවෙයි කාලයටත් සමය කියලා කියන්න පුළුවන්. යම් කිසි මොහොතක සිතක් ඉපදිනවද ඒ මොහොතේ කියලා අර්ථ ගන්නත් පුළුවන් මේකට. යම් කිසි ක්ෂණයක සිතක් උපදිනවද ඒ ක්ෂණයේ කියලා අර්ථ ගන්නත් පුළුවන්. නමුත් මෙතන ප්‍රධානම සහ වටිනාම අර්ථය තමයි යම් කිසි හේතු ධර්ම හේතු ප්‍රත්‍ය සමූහයක් ඒක රාශී වූ කල්හි කියන එක. ඒ කියන්නේ සිතක් නිකන් හටගන්නේ නැහැ. දෙවියෙක් විසින් හෝ බ්‍රහ්මයෙක් විසින් හෝ සිතක් ඇති කරවල සිත හටගන්නව නෙවෙයි. මේ సంతානවල සිත හටගන්නේ හේතු ප්‍රත්‍ය නිසා. හේතුන් ඇති කල්හි සිත් ඒ වගේම චෛතසික සහ රූප පහළ වෙනවා. එතකොට මේ යස්මින් සමයේ කියලා කියන්නේ හේතු ප්‍රත්‍ය යම් හේතු ප්‍රත්‍ය ධර්ම සමූහයක් ඇති කල්හි කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හෝති. කාමාවචර වූ කුසල සිතක් ඉපදුනා වේද? එතකොට කාමාවචර වූ කියන මේකෙන් කියවෙලා තියෙන පින්වතුනි අපි දන්නවා අභිධර්මයේ මූලික දැනුමේ අර්ථය අපි ඉගෙන ගන්නවා කුසල සිත් කියලා කියන්නේ කාමාවචර රූපාවචර අරූපාවචර සහ ලෝකෝත්තර කියලා හතර වර්ගයක් තියෙනවා. ඉතින් මේ හතර වර්ගයෙන් කාමාවචර කුසල සිත තමයි මුලින්ම විස්තර කරන්නේ. ඒ කාමාවචර කුසල සිත උපදිනකොට රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ටබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා යං වා පනාරබ්බ මේ කියන්නේ සිතක් උපදිනකොට පින්වතුනි බොහෝ හේතුන් බොහෝ ප්‍රත්‍යයන් තියෙනවා. එක හේතුවක් හෝ එක ප්‍රත්‍යක් නිසා සිතක් පහළ වෙන්නේ උපදින්නේ නැහැ. ඒ බොහෝ ප්‍රත්‍යයන් අතුරින් අරමුණ ඒ කියන්නේ සිතින් දැනගන්නා දේ තමයි සිතින් දැනගනු ලැබෙන දේ තමයි ප්‍රධාන වෙන්නේ. යම් දැනගනු ලැබෙන දෙයක් නැතිව සිතක් පහළ වෙන්නේ නැහැ. සිත කියලා කියන්නේම දැනගැනීමට නේද? සිත කියලා කියන්නේම දැනගැනීමට සිතීමට. ඉතින් යමක් දැනගනු ලැබෙන යමක් නැතිව සිතක් පහළ වෙන්නේ නැහැ. එහෙම සිද්ධියක් නැහැ. දැනගනු ලැබෙන දෙයක් තිබිය යුතුයි. එතකොට ඒක රූපයක් වෙන්න පුළුවන්, ශබ්දයක් වෙන්න පුළුවන්, ගන්ධයක් වෙන්න පුළුවන්, රසයක් වෙන්න පුළුවන්, ස්පර්ශයක් වෙන්න පුළුවන්. ඒ පහෙන් අන්‍ය වූ ධර්මයක් වෙන්න පුළුවන්. එතකොට මේ කියන හයෙන් යමක් හෝ අරමුණු කරගෙන තමයි සිත පහළ වෙන්නේ. එතකොට මේ කියන ධර්මයන්ගෙන් යම් ධර්මයක් අරමුණු කරගෙන සිත පහළ වෙනවා කියන එකයි මේකේ තේරුම. ඒ අවස්ථාවේ පස්සෝ හෝති වේදනා හෝති සංඥා හෝති ආදී වශයෙන් පින්වතුනි ඒ සිත පහළ වෙනකොට ඒ සිතත් එක්ක පහළ වෙන්න පුළුවන් ධර්මයන් තමයි විස්තර කරලා තියෙන්නේ. එතකොට මෙතන සියලු ධර්මයන් ගණන් කරොත් එහෙම පින්වතුනි ධර්ම 56ක් තියෙනවා. ස්පර්ශය, වේදනාව, සංඥාව, චේතනාව, චිත්තය ආදී වශයෙන් ධර්ම 56ක් තියෙනවා. මෙතන කෙලින්ම නොකිය වුණු ධර්මයක් තියෙනවා. ධර්ම 9ක්. උදාහරණයක් විදිහට ඡන්දය, අදිමුඛය වගේ අපි අභිධර්මාර්ථ සංග්‍රහය ඉගෙන ගන්න සමහර චෛතසික ධම්මසංගණී ප්‍රකරණයේ කෙලින්ම දක්වලා නැහැ. ඉතින් ඒ ධර්ම ඔක්කොම එකතු කරොත් එහෙම ධර්ම 65ක් පින්වතුනි මෙතන කාමාවචර කුසල හිත යටතේ ධම්මසංගණී ප්‍රකරණේ දක්වලා තියෙනවා. ඉතින් එතකොට කෙනෙක්ට ප්‍රශ්නයක් යන්න පුළුවන් මුලින්ම ගුරු ඇසුරක් නැතිව ධම්මසංගණී ප්‍රකරණය කියවන්න ගත්තොත් එහෙම අපි අභිධර්මයේ මූලික දැනුම වශයෙන් ඉගෙනගෙන තියෙන දේවල් වැරදිද? මෙතන ධර්ම 65ක් කියලා තියෙනවා. නමුත් අපි සාමාන්‍යයෙන් ඉගෙන ගන්න එක හිතක පහළ වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් කුසල චෛතසික 38යි තියෙන්නේ. ඒ 38නොත් උපරිම වශයෙන් පහළ වෙන්න පුළුවන් 36යි. සිතක් සමග පහළ වෙන්න පුළුවන් කුසල ධර්ම සමූහය. කුසල චෛතසික සමූහය. ඉතින් එහෙම ගැටලුවක් මතුවෙන්න පුළුවන්. නමුත් පින්වතුනි මේ කියන ධර්ම 65ක් කැටි කරලා ගත්තොත් එහෙම එතන තියෙන අර කියපු කුසල චෛතසික සමූහයම තමයි. බුදුරජාණන් වහන්සේ එකම ධර්මය නොයෙකුත් ආකාරයෙන් මෙතන විස්තර කරලා තියෙනවා. උදාහරණයක් විදිහට සද්ධින්ද්‍රියං හෝති කියලාත් ශ්‍රද්ධාව විස්තර කරලා තියෙනවා. සද්ධා බලං හෝති කියලා ශ්‍රද්ධාවම විස්තර කරලා තියෙනවා. ඉතින් ඒ විදිහට නොයෙකුත් පරයායන්ගෙන් විස්තර කිරීම නිසා තමයි සියල්ල 65ක් බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහට
පළවෙනි කාමාවචර කුසල සිත, ඒ කියන්නේ සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංඛාරික කුසල හිත තමයි ධම්මසංගණී ප්‍රකරණ ඉස්සෙල්ලාම විස්තර කරන්නේ. ඒ විස්තර කරලා ඊට පස්සේ ඒ සිත යටතේ කියපු සියලුම ධර්ම ස්පර්ශය, වේදනාව, සංඥාව, චේතනාව, ඒ වගේම සිත, සද්ධින්ද්‍රිය, විරියේන්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්චේන්ද්‍රිය ආදී මේ ධර්ම එක එකක් ගානේ ධම්මසංගණී ප්‍රකරණයේදී විස්තර කරනවා. ඒ විස්තර කරද්දී විශේෂයෙන්ම ඒ ධර්ම සත්ව නොවන, පුද්ගල නොවන, ආත්ම නොවන ධර්මතා කියන එක ප්‍රකට වෙන ආකාරයෙන් තමයි සියලුම විස්තර කෙරිලා තියෙන්නේ. ඉතින් මේ තමයි චිත්තුප්පාද කාණ්ඩයේ මුල ගැන පොඩි විස්තරයක්. ඉතින් ඊට පස්සේ ඒ පළවෙනි හිතෙන් පස්සේ පින්වතුනි ඒක ඇත්තරම විවිධ වාරවලට ඒ පළවෙනි හිත දාලා නොයෙකුත් ආකාරයෙන් විස්තර කරලා තියෙනවා. අපි ඉගෙන ගන්න මහා කුසල සිත් වලින් පළවෙනි හිත. ඊට පස්සේ අපි සාමාන්‍ය ඉගෙන ගන්න විදිහටම සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත සසංඛාරික සිත, ඒ වගේම සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංඛාරික සිත, සසංඛාරික සිත ආදී වශයෙන් සිත් 8ම ඔය කියන විදිහට විස්තර කරලා තියෙනවා. පසු සිත් වලට යද්දී පින්වතුනි කෙටියෙන් තමයි විස්තර කරලා තියෙන්නේ. මොකද පළවෙනි සිතේ ගොඩාක් දේවල් විස්තර කරලා අවසන් නිසා. ඉතින් කාමාවචර කුසල සිත් 8 මේ විදිහට විස්තර කරලා ඊට පස්සේ රූපාවචර කුසල සිත් 5 විස්තර කරනවා. අපි සාමාන්‍යයෙන් අභිධර්මයේ ගැන ගන්න විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා සහිතං පඨමඥාන කුසල චිත්තං ආදී වශයෙන් ගෙන ගන්න මේ ටිකම වෙනත් වචන වලින් විස්තරාත්මකව පින්වතුනි ධම්මසංගණී ප්‍රකරණයේ විස්තර කරලා තියෙනවා. ඒ වගේම අරූපාවචර කුසල සිත් 4ත් ලෝකෝත්තර කුසල සිත් 4ත් මේ කියන කතමේ ධම්මා කුසලාගෙන පදේ යටතේ පින්වතුනි විස්තර කරලා තියෙනවා. ඒ චිත්තුප්පාද කාණ්ඩයේ කතමේ ධම්මා කුසලා කියන මාතෘකාව යටතේ චිත්ත චෛතසික ධර්ම රාශිය විස්තර කරන හැටි. ඊට පස්සේ මාතෘකා පිළිවෙලට එන ඊළඟ පදේ කතමේ ධම්මා අකුසලා කියන එකනේ. ඉතින් ඒ නිසා කතමේ ධම්මා අකුසලා කියන පදේ යටතේ තමයි පින්වතුනි අපි අභිධර්මාර්ථ සංග්‍රහයේ හැටියට මුලින්ම ඉගෙන ගන්න අකුසල සිත් 12 විස්තර කෙරෙන්නේ. අපි දන්නවා අභිධර්මාර්ථ සංග්‍රහය අකුසල සිත් ඉගෙනගෙන ඊට පස්සේ අහේතුක සිත් ඉගෙනගෙන ඊට පස්සේ තමයි කුසල සිත් ඉගෙන ගන්න. නමුත් ධම්මසංගණී ප්‍රකරණයේ අර කියපු මාතෘකානුපිළිවෙලට යන නිසා කුසල සිත් විස්තර කරලා ඊට පස්සේ තමයි කතමේ ධම්මා අකුසලා කියන පදේ යටතේ අකුසල සිත් විස්තර කරන්නේ. ඉතින් අර කියපු විදිහටම අකුසල සිත් 12 චිත්ත චෛතසික වශයෙන් විස්තරාත්මකව දක්වලා ඊට පස්සේ කතමේ ධම්මා අව්‍යාකතා, කතමේ ධම්මා අභ්‍යාකතා කියලා තියෙනත් පුළුවන්. කතමේ ධම්මා අව්‍යාකතා කියන පදේ යටතේ විපාක සහ ක්‍රියා චිත්ත චෛතසික ධර්ම සමූහය විස්තර කරනවා. එතකොට ක්‍රියා කියන එකට ඇත්තටම ධම්මසංගණී ප්‍රකරණේ පාවිච්චි වෙන්නේ ක්‍රියා අභ්‍යාගත කියන වචනේ. විපාක කියන එකටත් විපාකාභ්‍යාගත කියන වචනේ සමහර තැන්වල පාවිච්චි වෙනවා. ඉතින් ඒ විපාක සහ ක්‍රියා කියන මේ දෙවර්ගයම අව්‍යාකත ධර්ම. අව්‍යාකත කියලා කියන්නේ නොකියපු කියන එකයි, නොකියන ලද කියන එකයි. මොකක්ද නොකියන ලද්දේ, මොකක්ද නොකියුවේ කියනවා නම් කුසල අකුසල වශයෙන් නොකියපු කියන එකයි. ඉතින් මේ කතමේ ධම්මා අව්‍යාකතා කියන පදේ යටතේ තමයි පින්වතුනි කුසල අකුසල වශයෙන් නොකියපු අන්‍ය ආකාරයකින් කියපු. ඒ කියන්නේ කුසල ධර්ම හෝ අකුසල ධර්ම වශයෙන් දේශනා නොකර විපාක ධර්ම සහ ක්‍රියා ධර්ම වශයෙන් දේශනා කරන ලද චිත්ත චෛතසික සමූහය. ඒ කියන්නේ කාමාවචර විපාක, ඒ වගේම කාමාවචර ක්‍රියාසිත, රූපාවචර විපාක සහ රූපාවචර ක්‍රියාසිත, අරූපාවචර විපාක සහ රූපාවචර ක්‍රියාසිත සහ ලෝකෝත්තර විපාක සිත් කියන මේ සියල්ල විස්තර වෙන්නේ. අපි දන්නවා ලෝකෝත්තර ක්‍රියාසිත කියලා කොටසක් නැහැ. ලෝකෝත්තර කුසල සහ විපාක සිත් විතරයි තියෙන. අපි කියනවා මාර්ග සිත් සහ ඵල සිත් කියලා නේද? ඉතින් ඒ සියල්ල චිත්තුප්පාද කාණ්ඩයේ යටතේ විස්තර වෙනවා. මේ තමයි පින්වතුනි චිත්තුප්පාද කාණ්ඩයේ යටතේ චිත්තුප්පාද කාණ්ඩයේ යටතේ විස්තර වෙන ධර්ම ගැන කරන්න පුළුවන් කෙටි හැඳින්වීම. ඉතින් පින්වතුන්ට දැන් මේ හැඳින්වීම මත පිහිටලා චිත්තුප්පාද කාණ්ඩේ පෙරලලා බැලුවොත් එහෙම දල අදහසක් ගන්න පුළුවන් වෙයි. නමුත් අර මුලින් සඳහන් කරපු විදිහට පින්වතුනි අතිශය විස්තර විදිහට ඉගෙන ගන්න දැනුම චිත්තුප්පාද කාණ්ඩේ ඇතුලේ පවා තියෙනවා. ගුරුවරයෙක් යටතේ පාලි දන්න කෙනෙක් නම් ධම්මසංගණී අටුවාව කියවමින් විස්තර වශයෙන් ඉගෙන ගන්න බොහෝ දැනුම, බොහෝ කරුණු චිත්තුප්පාද කාණ්ඩේ යටතේ තියෙනවා. ඉතින් ධම්මසංගණී ප්‍රකරණයේ ඊළඟට එන කාණ්ඩය තමයි රූප කාණ්ඩය. රූප කාණ්ඩය අපි කිව්වා චිත්තුප්පාද, රූපනික්ඛේප, අට්ඨකථා කියලා කාණ්ඩ 4ක් තියෙනවා කියලා. ඉතින් මේ රූප කාණ්ඩේ විස්තර වෙන්නේ පින්වතුනි රූප 820 ගැන. අපි අභිධර්මය, විධර්මාර්ථ සංග්‍රහය යටතේ අභිධර්මය ඉගෙන ගන්නකොට
ඉගෙන ගන්න ඕනේ රූප තියෙනවා ඔක්කොම 820ක් කියලා නේද? මහා භූත රූප 4 සහ උපාදාන රූප 24ක් තියෙනවා කියලා අපි ඉගෙන ගන්නවා. ඉතින් මේ කියන රූප 820 කොහේද විස්තර බුදුරජාණන් වහන්සේ විසින් දක්වලා තියෙන්නේ කියලා කියනවා නම් ධම්මසංගණී ප්‍රකරණයේ රූපකාණ්ඩයේ. ඉතින් මේ රූපකාණ්ඩයේදී අපේ ශරීරවල වේවා, අපේ ගෙවල් දොරවල් වල වේවා, ගස්වැල් වල, පර්වතවල වේවා, ලෝකයේ විශ්වයේ යම් කිසි තැනක පහළ විය හැකි යම් ද්‍රව්‍යමය ධර්මයක් තවත් ක්‍රමයකට තියෙනවා නම් රූපයක් තියෙනවා නම් ඒ රූප සියල්ල පින්වතුනි මෙතන විස්තර වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඥාණයෙන් අවබෝධ කරලා මේ අභිධර්ම පිටකයේදී විස්තර නොකරපු දේවල් තියෙන්න පුළුවන්ද කියලා කෙනෙක් අහුවොත් එහෙම පින්වතුනි තියෙන්න පුළුවන්. මොකද බුදුරජාණන් වහන්සේ සියල්ලෙන් සියල්ල දේශනා කළ යුතුයි කියලා දෙයක් නැහැ නේද? බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් දේශනා කරන්නේ සත්වයන්ට නිර්වාණ අවබෝධය පිණිස, ඒ වගේම සත්‍ය අවබෝධය පිණිස යථා භූත ඥානය පහළ කර ගැනීම පිණිස අවශ්‍ය වන දැනුමනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් උන්වහන්සේ අවබෝධ කරගෙන දේශනා නොකරපු ධර්ම තියෙන්න පුළුවන් කියන දේ වෙන්න පුළුවන්. නමුත් සාමාන්‍ය සත්වයෙකුගේ සිතින් අවබෝධ කරගත හැකි සියලු ධර්ම මෙතන දේශනා කරලා තියෙනවා. පරමාර්ථ ධර්ම දේශනා කරලා තියෙනවා. ඉතින් රූපකාණ්ඩයේ පටන් ගන්නෙත් පින්වතුනි කතමේ ධම්මා අව්‍යාකතා කියන ප්‍රශ්නයෙන්මයි. මොකද අර කියපු විදිහට මාත්‍රිකා අනුපිළිවෙලින් යන නිසා රූප ධර්ම කියන මේවා කුසලත් වෙන්නේ නැහැ නේද? අකුසල වෙන්නේත් නැහැ. කුසල ධර්මයක් වෙන රූප ධර්මයක් නැහැ. අකුසල ධර්මයක් වෙන රූප ධර්මයක්වත් නැහැ. කුසල හෝ අකුසල වෙන්නේ ඒකාන්තයෙන් චිත්තචෛතසික ධර්ම පමණයි. රූප ධර්ම වල කුසල අකුසල ගතියක් නැහැ. ඉතින් ඒ නිසා රූප ධර්ම සියල්ල ඇතුළත් වෙන්නේ අව්‍යාකත කියන පදයට. එතකොට කතමේ ධම්මා අව්‍යාකතා කියන ප්‍රශ්නය අහලා ඒකට උත්තරය දීලා තමයි පින්වතුනි රූප ධර්ම විස්තර කරන්න බුදුරජාණන් වහන්සේ ආරම්භ කරන්නේ. එතකොට කතමේ ධම්මා අව්‍යාකතා කියලා නැවතත් අව්‍යාකත වෙන සියලුම විපාක සහ ක්‍රියා ආදිය දක්වලා සබ්බංච රූපං අසංඛතාච ධාතු කියන මෙන්න මේ දක්වා අව්‍යාකත පදේ විස්තර කළා. තත්ත කතමන් සබ්බං රූපං සියලු රූප කියලා කියන්නේ මොනවද කියන මෙන්න මේ ප්‍රශ්නෙට උත්තර විදිහට තමයි චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදා රූපං. ඒ කියන්නේ චත්තාරෝච මහා භූතා සතර මහා භූත පඨවි ආපෝ තේජෝ වායෝ කියන භූත රූප හතර, ඒ වගේම චතුන්නංච මහා භූතානං උපාදා රූපං. ඒ මහා භූත රූප හතර ඇසුරු කරගෙන පවතින අනෙකුත් සියලු රූප, ඒ කියන්නේ චක්කු ප්‍රසාදය, සෝත ප්‍රසාදය, ගහන ප්‍රසාදය, જીවහා ප්‍රසාදය ආදී රූපය වගේම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ස්ත්‍රීන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය ආදී සියලුම රූප අපි අභිධර්මයේදී මූලික දැනුම වශයෙන් උපදින සියලුම රූප උපාදා රූපං කියන මේ වචනේ සංග්‍රහ වෙනවා. එතකොට ඒක තමයි මූලික වශයෙන් රූප 26 දැක්වීම. ඊට පස්සේ කතමන් තන් රූපං චක්ඛායතනං ආදී වශයෙන් ප්‍රශ්න උත්තර වශයෙන් මේ එක් රූපයක් පින්වතුනි බුදුරජාණන් වහන්සේ විසින් රූපකාණ්ඩය යටතේ විස්තර කරලා තියෙනවා. ඒ තමයි රූපකාණ්ඩය ගැන දල හැඳින්වීමක්. මේක මේ රූපකාණ්ඩයත් පින්වතුනි ඇත්තටම දවස් ගණනක්, මාස ගණනක් තිස්සේ ඉගෙන ගන්න පුළුවන් දැනුමක් රූපකාණ්ඩය ඇතුලේ තියෙනවා. ඉතින් කෙටියෙන් කිව්වොත් එහෙම අර කියපු අපි අභිධර්මාර්ථ සංග්‍රහය හෝ යම්කිසි මූලික අභිධර්මය ඉගෙන ගන්න තැනකින් ඉගෙන ගන්නා වූ ඒ රූප සියල්ලම තමයි මේ රූපකාණ්ඩෙත් විස්තර කරලා තියෙන්නේ. අනිත් පැත්තට කිව්වොත් එහෙම මේ රූපකාණ්ඩේ විස්තර කරලා තියෙන රූප සමූහය තමයි අනෙකුත් බොහෝ තැන්වල විශේෂයෙන්ම අපේ ථේරවාද අර්ථ කතාවල පවා අනෙකුත් තැන්වල රූප කියලා හැඳින්වෙන්නේ. ඒ වගේම අපි සූත්‍ර පිටකයේදී නාමංච රූපයි, නාම රූප කියලා ඉගෙන ගන්නවා නේද? මේ තනත් පින්වතුනි රූප කියන පදේ යටතට සංග්‍රහ වෙන්නේ මේ කියන රූපකාණ්ඩේ විස්තර කරපු රූප සමූහයමයි. රූපකාණ්ඩයෙන් පස්සේ ධම්මසංගණී ප්‍රකරණයේ එන්නේ නික්ෂේප කාණ්ඩය, නික්ෂේප කාණ්ඩය. මේ නික්ෂේප කාණ්ඩයේදී කරලා තියෙන්නේ පින්වතුනි මොකක්ද? අර කියපු අභිධර්ම මාතෘකා සහ සූත්‍රාන්ත මාතෘකා කියන මේ සියල්ල කෙටියෙන් විස්තර කිරීම. දැන් අපි දන්නවා චිත්තඋප්පාද කාණ්ඩය සහ රූප කාණ්ඩය කියන මේ කාණ්ඩ දෙක පුරාවටම විස්තර වෙලා තියෙන්නේ කුසල ත්‍රිකය විතරයි නේද පින්වතුනි? මොකද කුසලා ධම්මා, අකුසලා ධම්මා, අව්‍යාකතා ධම්මා කියන මේ පද තුන යටතේ සියලුම ධර්මයන් සංග්‍රහ කරන්න පුළුවන් නිසා චිත්තඋප්පාද කාණ්ඩයේ විස්තර වුණෙත් කුසල ධර්ම මොනවද කියලා ප්‍රශ්නය අහලා කුසල චිත්තචෛතසික සියල්ල විස්තර කරා. අකුසල ධර්ම මොනවද කියන ප්‍රශ්නය අහලා අකුසල චිත්තචෛතසික සියල්ල විස්තර කරා. අව්‍යාකත ධර්ම මොනවද කියන ප්‍රශ්නය අහලා කුසල අකුසල නොවන විපාක
විපාක සහ ක්‍රියා චිත්තචෛතසික ධර්ම සමූහයම විස්තර කරා. ඒ වගේම රූපකාණ්ඩයට ඇවිල්ලත් කතමේ ධම්මා අව්‍යාගත ධර්ම මොනවද කියන මේ එකම එක ප්‍රශ්නයක් අහලා සියලුම රූප සමූහය එතන විස්තර කරා. එතකොට එතනින් එහාට තියෙන සුඛාය වේදනාය සම්පයුත්තා ධම්මා, දුක්ඛාය වේදනාය සම්පයුත්තා ධම්මා ආදී මේ වේදනාත්‍රිකය, ඒ වගේම විපාකත්‍රිකය ආදී කිසිම ත්‍රිකයක්, කිසිම දුකයක්, ඒ කියන්නේ කිසිම තුන බැගින් සංග්‍රහ කරලා තියෙන මාතෘකා හෝ දෙක බැගින් සංග්‍රහ කරලා තියෙන මාතෘකා කිසිවක් මේ කියන ප්‍රකරණ දෙක පුරාවට විස්තර වුණේ නැහැ. ඒ වගේම සූත්‍රාන්ත මාතෘකා විස්තර වුණෙත් නැහැ. ඉතින් ඒවා විස්තර කරන කාණ්ඩය තමයි පින්වතුනි නික්ෂේප කාණ්ඩය කියලා කියන්නේ. ඉතින් නික්ෂේප කාණ්ඩයේදී කුසල ධර්ම මොනවද? කතමේ ධම්මා කුසලා කියන නැවතත් ප්‍රශ්නය අහලා අලෝභෝ අදෝසෝ අමෝහෝ තීනි කුසල මූලානි අලෝභෝ අදෝසෝ අමෝහෝ තන් සම්පයුත්තෝ වේදනාඛන්‍தோ සංඥාඛන්‍தோ සංඛාරඛන්‍தோ විඥානඛන්‍தோ තන් සමුත්ථානං කායකම්මං වචීකම්මං මනෝකම්මං ඉමේ ධම්මා කුසලා කියලා කුසල ධර්ම සියල්ලම කෙටියෙන් ওই විදිහට විස්තර වෙනවා. ඒ කියන්නේ කුසල ධර්ම මොනවද? අලෝභය, අද්වේෂය, අමෝහය කියලා කුසල මූල තුනක් තියෙනවා. මේ කුසල මූලයන් සමග සංප්‍රයුක්ත වෙන, මේ කුසල මූලයන් සමග එකට යෙදලා එක මොහොතක පහළවන වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන ස්කන්ධ හතර සහ ඒ කුසලයට එක්ක පහළ වෙන, ඒ කුසලය නිසා පහළ වෙන කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියන මෙන්න මේවට තමයි කුසල ධර්ම කියලා කියන්නේ කියලා සංක්ෂිප්තව කුසල ධර්ම විස්තර කිරීමක් තමයි එතන වුනේ. මෙතන පින්වතුනි කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියලා කියන්නේ ඇත්තරම චේතනාවටමයි. එහෙම නැත්නම් කාය කර්ම කිව්වට පස්සේ කය කියන එකක් මෙතන කියවෙලා නැහැ. කය කියන එක කුසලයක් නෙවෙයිනේ. කය කියන එක රූපයට තියෙන විස්තර වෙන්න ඕනේ නේද? කාය කර්ම කියලා කියන්නේ කයින් කරන කුසල කර්ම. එහෙම නැත්නම් චේතනාවට. අපි කියනවනේ චේතනාහම්, අපි අහලා තිනවනේ චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියලා නේද? කර්මය කියන්නේ චේතනාවටමයි. ඉතින් ওই විදිහටම අකුසල කතමේ ධම්මා අකුසලා කියලා අකුසල ධර්මත් ඒ වගේම අව්‍යාකෘත ධර්මත් විස්තර වෙනවා. ඊට පස්සේ මාත්‍රකා පිළිවෙලින් වේදනාත්‍රිකය, විපාකාත්‍රිකය ආදී සියලු ත්‍රිකවල තියෙන පද සියල්ල, ඒ කියන්නේ තික මාත්‍රකා පද 66ත්, දුක මාත්‍රකා පද 200ත්, ඒ වගේම සූත්‍රාන්තික මාත්‍රකා පද 84ත් කියන මේ සියල්ල පින්වතුනි අනුපිළිවෙලින් ওই විදිහට විස්තර කරන කාණ්ඩය තමයි නික්ඛේප කාණ්ඩය කියලා කියන්නේ. එතකොට නික්ඛේප කාණ්ඩයේදී තමයි ඇත්තටම විස්තර වශයෙන් සියලු මාතෘකා පද දේශනා කරලා තියෙන්නේ. ඊට පස්සේ එනවා අවසාන කාණ්ඩය අට්ඨකථා කාණ්ඩය. අට්ඨකථා කාණ්ඩය කියලා කියන්නේ පින්වතුනි අට්ඨකථාව කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි පෙළේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරලා තියෙන යම්කිසි ධර්ම කාරණයක් විස්තර කරන එක, විවරණය කරන ග්‍රන්ථයටනේ අට්ඨකථාව එහෙම නැත්නම් අටුවාව කියලා කියන්නේ. එතකොට මෙතනත් ධම්මසංගණී ප්‍රකරණයේ 4 වන හෙවත් අවසාන අට්ඨකථා කාණ්ඩය කරලා තියෙන්නේ තර කියපු කුසලාදී ධර්මයන්ගේ අර්ථ කතාව දැක්වීම. අර්ථ කතාව කියලා කියද්දී කුසල ධර්ම, අකුසල ධර්ම ආදී මේ පදවල ව්‍යාකරණාර්ථ හෝ වෙනත් අර්ථයක් හෝ වෙනත් විස්තරයක් දක්වන්නේ නැතිව විශේෂයෙන්ම කරලා තියෙන පින්වතුනි ඒ ධර්මවල ස්වરૂපාර්ථ උද්ධරණය කළා දක්වන එකයි. එතකොට කතමේ ධම්මා කුසලා කියන ප්‍රශ්නේ මෙතනදිත් අහලා චතුසු භූමීසු කුසලං ඉමේ ධම්මා කුසලා කාම චතුසු භූමීසු කියන්නේ 4 භූමි වල කියන එකයි. භූමි 4ක් තියෙනවනේ අපි දන්නවා කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය සහ ලෝකෝත්තර භූමිය කියලා. ඉතින් මේ භූමි 4ේම අන්තර්ගත වන කුසලය තමයි කුසල ධර්ම වෙන්නේ කියලා ඊටාම සංක්ෂේපයෙන් ස්වરૂපාර්ථ උද්ධරණය කිරීම තමයි මෙතන කරලා තියෙන්නේ. ස්වરૂපාර්ථ කියලා කියන්නේ ඒ පදයේ යටතේ ලැබෙන පරමාර්ථ ධර්ම ලැයිස්තුවට තමයි කියන්නේ ස්වરૂපාර්ථ කියලා. ඉතින් මේ කරලා තියෙන ස්වરૂපාර්ථ උද්ධරණය. එතකොට මෙතනදී කාමාවචර කුසල සිත් 8ත්, රූපාවචර කුසල සිත් 5ත්, අරූපාවචර කුසල සිත් 4ත්, ලෝකෝත්තර කුසල සිත් 4ත්, ඒ වගේම ඒවායෙහි යෙදෙන චෛතසිකත් කියන මේවා තමයි කුසල ධර්ම වන්නේ කියලා ස්වરૂපාර්ථ උද්ධරණය කළා දක්වලා තියෙනවා අට්ඨකථා කාණ්ඩයේදී. ඒ වගේම කතමේ ධම්මා අකුසලා ද්වාදස අකුසල චිත්තුප්පාදා. අකුසල ධර්ම මොනවද? අකුසල ධර්ම කියලා කියන්නේ අකුසල චිත්තෝත්පාද 12ටයි කියලා එතනත් පින්වතුනි ස්වરૂපාර්ථ උද්ධරණය කරලා දක්වලා තියෙනවා. එතකොට අපි දන්නවා කුසල සිත් 12ක් තියෙනවා. ඒ වගේ එදෙන චෛතසික තියෙනවා. මේ ධර්ම සමූහයට තමයි පින්වතුනි අකුසල ධර්ම කියලා කියන්නේ. ඉතින් ඒවා මේ කියන අට්ඨකථා කාණ්ඩයේදී තමයි ස්වરૂපාර්ථ වශයෙන් උද්ධරණය කරලා දක්වලා තියෙන්නේ. ওই විදිහටම ත්‍රිසියලු අභිධර්ම මාතෘකා පදවල, ඒ කියන්නේ ත්‍රික මාතෘකා පද සහ තුක මාතෘකා පදවල ස්වરૂපාර්ථ සියල්ල
අට්ඨකථා කාණ්ඩයේ අර්ථය උද්ධරණය කරලා දක්වලා තියෙනවා. ඉතින් අට්ඨකථා කාණ්ඩය කියන එක සාමාන්‍යයෙන් මත දෙකක් තියෙනවා පින්වතුනි. එක සාරිපුත්ත ස්වාමීන් වහන්සේ විසින් සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් තමන්ගේ ශිෂ්‍යයෙකුට කියලා දීපු පාඩමක් කියලා එක් මතයක් තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ ශිෂ්‍යයෙකුට ස්වරූපාර්ථ උද්ධරණය කරන්න අපහසු වෙලා ඉන්නකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් මේ අට්ඨකථා කාණ්ඩය දේශනා කරා කියලා එක් මතයක් තියෙනවා. ඒක අටුවාවි පින්වතුනි මේ මතය ප්‍රතික්ෂේප කළා කියනවා අභිධම්මෝ නාම බුද්ධ විසයෝ බුද්ධ ගෝචරෝ න ශාවක විසයෝ න ශාවක ගෝචරෝ. අභිධර්මය කියන එක බුදුරජාණන් වහන්සේගේ විෂය. බුදුරජාණන් වහන්සේට තමයි අභිධර්මයේ ගෝචර වෙන්නේ. ශ්‍රාවකයෙක්ට අභිධර්ම දේශනාවක් කරන්න, මූලික අභිධර්ම දේශනාවක් කරන්න, අභිධර්මයේ සිද්ධාන්ත සියල්ල ගෙනහැර දක්වන්න තරම් නුවණක් වින්වතුනි කිසිම ශ්‍රාවකයෙකුට නැහැ බුදුරජාණන් වහන්සේ හැර. ඉතින් ඒ නිසා මේ අභිධර්ම පිටකයේ ධම්මසංගණී ප්‍රකරණයේ ඇතුළත් අර්ථකථා කාණ්ඩයත් බුදුරජාණන් වහන්සේටම විශේෂ බුදුරජාණන් වහන්සේටම ගෝචර වූ දේශනාවක් මිසක් සාරිපුත්ත මහරහතන් වහන්සේටවත් ගෝචර වූවක් නෙවෙයි කියලා කරුණු දක්වලා අටුවාවේ කියනවා පින්වතුනි නැහැ. සාරිපුත්ත ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යයෙකුට මේ ස්වරූපාර්ථ උද්ධරණය කරන්න අපහසු වෙලා ඉන්නකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් මේ ශිෂ්‍යයා බුදුරජාණන් වහන්සේ ළඟට එක්කන් ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ විසින් මේ අර්ථකථා කාණ්ඩය දේශනා කළේ කියලා අටුවාවේ මේ විදිහට විස්තර වෙනවා. ඉතින් පින්වතුනි මේ තමයි ධම්මසංගණී ප්‍රකරණය ගැන කෙටියෙන් කරන්න පුළුවන් විස්තරය. ඉතින් චිත්තුප්පාද කාණ්ඩය ඇතුළත පරමාර්ථ ධර්මයන් අතුරින් චිත්ත චෛතසික කියන ධර්ම සමූහය විස්තර කරනවා. ඒ වගේම රූප කාණ්ඩය යටතේ පරමාර්ථ ධර්ම සමූහය අතුරින් නාම රූප ධර්ම සමූහය අතුරින් රූප ධර්ම සමූහය විස්තර කරනවා. නික්ෂේප කාණ්ඩය යටතේ අර ප්‍රකරණ 4ම මාතෘකා විදිහට ධම්මසංගණී ප්‍රකරණයේ මුල සඳහන් කරපු අභිධර්ම මාතෘකා සමූහයෙහි සහ ඒ වගේම සූත්‍රාන්ත මාතෘකාවල තේරුම් ඒ වගේ විස්තරය කෙටියෙන් දක්වනවා නික්ෂේප කාණ්ඩයේ පුරාවට. ඒ වගේම අට්ඨකථා කාණ්ඩයේදී අභිධර්ම මාතෘකාවල ඒ කියන්නේ කුසල ධම්මා ආදී ත්‍රික මාතෘකාවල සහ හේතු ධම්මා ආදී දුක මාතෘකාවල ස්වરૂප උද්ධරණය කරලා දක්වලා තියෙනවා. මේ තමයි ධම්මසංගණී ප්‍රකරණය. අභිධර්මාර්ථ සංග්‍රහය ඉගෙනගෙන අවසන් කරපු කෙනෙකුට ඒ වගේම ඊට පස්සේ තියෙන පියවර තමයි අර කලින් සඳහන් කරපු විදිහට මාතෘකා ටික ඉගෙන ගන්න එක. ඒ කියන්නේ අපි කියපු ත්‍රික මාතෘකා සහ දුක මාතෘකා ඉගෙන ගන්න එක. මෙන්න මේ පියවරයන් දෙක සම්පූර්ණ කරපු ඕනෑම කෙනෙකුට පින්වතුනි ගුරුවරයෙකුගේ උපකාර ඇතිව මේ ධම්මසංගණී ප්‍රකරණයට අවතීර්ණ වෙලා ධම්මසංගණී ප්‍රකරණයේ විස්තර සහිතව ඉගෙන ගන්නට හැකියාව තියෙනවා. ඉතින් මෙතෙකින් පින්වතුනි ධම්මසංගණී ප්‍රකරණය පිළිබඳව අපි බලාපොරොත්තු වන විදිහේ සංක්ෂේප විස්තරය අවසන් වෙනවා. ඉතින් පින්වතුන්ට ආරාධනා කරනවා අභිධර්මය ඉගෙන ගන්න, ඒ වගේම අභිධර්ම මාතෘකාවන් ඉගෙන ගන්න, ධම්මසංගණී ප්‍රකරණ ආදී මේ අභිධර්ම ප්‍රකරණත් ඉගෙන ගන්න. මොකද බෞද්ධයෝ විදිහට ඒක අපි විසින් කළ යුතු දෙයක් වෙන නිසා. ඉතින් සමහරුන්ට මතයක් තියෙනවා පින්වතුනි අභිධර්මය අමාරුයි, අභිධර්මයේ තේරුම් ගන්න බෑ කියලා. නමුත් පින්වතුනි ඕනෑම කෙනෙකුට මුල සිට හොඳ දක්ෂ ගුරුවරයෙක් යටතේ කාලයක් මාස කිහිපයක් මහන්සිලා ඉගෙන ගත්තොත් එහෙම අභිධර්මය කියන එක ඉගෙන ගන්න පුළුවන්. මොකද අභිධර්මය කියන්නේ 아무තු දෙයක් නෙවෙයි. ලෝකයේ යථාර්ථය, ලෝකයේ සත්‍ය වශයෙන් विद्यमान වෙන ධර්මයන් තමයි අභිධර්මයේදී උගන්වලා තියෙන්නේ, අපිට ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් ඒක හුදු ගැඹුරු ධර්මයක් ඉගෙන ගැනීම මාත්‍රයක් විතරක් නෙවෙයි. ඒක අපි ගැන ඉගෙන ගැනීමක් පින්වතුනි. තමන් ගැන තමන් ඉගෙන ගැනීමක් අභිධර්ම ඉගෙන ගන්නවා කියලා කියන්නේ. මොකද අර කියපු විදිහට අභිධර්මය කියලා කියන්නේ පිට තියෙන වෙනත් ලෝකයක තියෙන පිටසක් වල තියෙන දෙයක් ගැන කියන දෙයක් නෙවෙයි. අපේ මේ සිතයි කයයි ගැන තමයි මුළු සප්ත ප්‍රකරණයෙන් විස්තර කරලා තියෙන්නේ. ප ဋ ාණ ප්‍රකරණේ පව විස්තර වෙන්නේ අපේ සිතයි කයයි ගැන. ඉතින් ඒ සිත කියන්නේ මොකක්ද? කය කියන්නේ මොකක්ද? සිත වැඩ කරන්නේ කොහොමද? කය වැඩ කරන්නේ කොහොමද? කොහොමද ප්‍රත්‍යයන් නිසා හේතුන් නිසා සිත් ඇති වෙන්නේ සහ කය කියලා අපි හඳුන්වන රූප ධර්ම සමූහය ඇති වෙන්නේ? කොහොමද ඒවා ක්ෂණයක් පාසා නැති වෙලා යන්නේ? ඒ වගේම කොහොමද භවයක සත්වයක් පහළ වෙන්නේ? කොහොමද තණ්හාව අවිද්‍යාව සත්වයන් භවයක පහළ කරවන්නේ? මේ ආදී පවා පින්වතුනි අභිධර්මයේ තමයි විස්තර වෙන්නේ. එතකොට ඇත්තටම අභිධර්මය කියලා කියන්නේ තමන් ගැන ඉගෙන ගැනීමක්. බොහෝ දිනෙකට තියෙන කුතුහලයක් තමයි මොකක්ද මේ වෙමින් පවතින්නේ? හිත කියන්නේ මොකක්ද? කය කියන්නේ මොකක්ද? කොහොමද සත්ව ලෝකේ පහළ වෙන්නේ? මෙන්න මේවා ගැන ඉගෙන ගැනීමක් තමයි පිටුතුනේ අභිධර්ම කියන්නේ. එහෙම නැතුව බාහිර වූ අපිට අදාළ නොවූ දේවල් කිසිවක් අභිධර්මයේ නැහැ.
සියල්ලම අපි පිළිබඳව තමන් පිළිබඳව තමයි අභිධර්මයේ පුරාවට විස්තර වෙලා තියෙන නිසා අපි ආශිර්වාද කරනවා ඒ වගේම ප්‍රාර්ථනා කරනවා පින්වතුන්ට අභිධර්මය මුල සිට ගුරුවරයෙක් යටතේ ඉගෙන ගැනීමට ඒ වගේම මේ අභිධර්ම පිටකය අභිධර්ම ප්‍රකරණයන් පවා ඉගෙන ගැනීමට සිත් නැඹුරු වේවා ඒකට අදාළ හේතු පහසුකම් පින්වතුන්ට සැලසේවා කියලා ආශිර්වාද කරනවා. ඉතින් මෙතෙක් වෙලා කාල වේලාව ඉක්මලා තියෙන නිසා අපි අභිධර්ම සංഭാෂණය දේශනාව අදට අවසන් කරනවා. ඉතින් මෙතෙක් වෙලා අපි රැස්පත් කරගන්නට යෙදුන සියලුම කුසල් මිය පරලොවගේ ඥාතීන්ට ඒ වගේම දෙවියන්ට අනුමෝදන් කරමු. ගාථාවන් මාත් සමගම සජ්ජායනා කරමු. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉතින් මෙතෙක් වෙලා මේ අභිධර්ම සංഭാෂණයට එකතු වෙලා අභිධර්ම පිටකය පිළිබඳව ඒ වගේම ධම්මසංගණී ප්‍රකරණය පිළිබඳව ඒ වගේම ධම්මසංගණී ප්‍රකරණයේ සඳහන් වන ඒ නිස්සත්ව නිජීව ස්වභාව ධර්ම පිළිබඳව නාම රූප ධර්ම පිළිබඳව ඉගෙන ගැනීමෙන් ඒවා ශ්‍රවණය කිරීමෙන් ඒ වගේම මානසිකාර කිරීමෙන් අප විසින් රසපත් කරගන්නට යෙදුන සියලු කුසලයන් අපට ජාති ජරා ව්‍යාධි මරණ ආදී සංසාර දුකෙන් අත මිදී අජාති අජරාභ්‍යාදී වූ නිර්වාණ සෝයෙන් සැනසීම පිණිස හේතු වේවා වාසනාව වේවා කියලා පින්වතුනි අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරගනිමු. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු. ඉතින් අපිත් ආශිර්වාද කරනවා පින්වතුන්ට මේ කරන ලද කුසල සම්භාර ධර්මයන්ගේ බලයෙන් තව තවත් අභිධර්මය ඉගෙන ගැනීමට අභිධර්මය කියන මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ සාරය ඉගෙන ගැනීමට ඒවා තේරුම් ගැනීමට සිත් නැඹුරු වේවා ඒකට පහසු විහරණ සැලසේවා. ඒ වගේම මේ සියලු කුසලයන් මෙලොව යහපත පරලොව සුගතිය කෙලවර අමා මහ නිවන් සෝය වෙනසත් හේතු වේවා වාසනාව වේවා කියලා ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.